ආයිබෝවන් දරුවනේ අද දින සාකච්ඡා කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ රසායන විද්‍යාව විෂය යටතේ කෙරෙන 4 වෙනි ඒකකය. ඒ කියන්නේ පදාර්ථයේ වායුමය අවස්ථාව යටතේ. ඒ යටතේ විස්තරයක් දැන් අපි බලමු සාකච්ඡා කරන්න. මේකේ මුලින්ම කියන්න ඕනි මට වෙනම මම සටහනක් වෙනම ලියා ගන්න දෙන්නේ නැහැ. මේ දර්ශනය වෙන සටහනම තමයි ඔයගොල්ලෝ කියවලා අධ්‍යයනය කරන්න වෙන්නේ. ඒ නිසා ඒවා හොඳට කියවද්දි තේරුම් අරන් ගන්න බලන්න. හරි? හරි. හොඳයි අපි බලමු එහෙමනම් 4 වෙනි එකක පදාර්ථයේ වායුමය අවස්ථාව. ඒක යටතේ අන්තර්ගත මාතෘකා ටික තමයි මේ තියෙන්නේ. මෙන්න මේ මාතෘකා යටතේ අනුපිළිවෙලින් අපි මේක අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මුලින්ම තියෙන්නේ පදාර්ථයක් කියන්නේ කුමක්ද කියන එක. ඒක පළවෙනි එක යටතේ මෙන්න මෙහෙම විස්තර කරලා තියෙන්නේ. අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් පදාර්ථයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතර පළවෙනි එක යටතේ මේක විස්තරයක් ගොඩක් තියෙනවා මේ මතක් කිරීමට මෙහෙම ගත්තේ. ඒතර පදාර්ථ පරිසරයේ භෞතික අවස්ථා 3ක් යටතේ පවතිනවා. පදාර්ථ පරිසරයේ භෞතික අවස්ථා 3ක් යටතේ පවතිනවා. ඒ තමයි ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව කියන ත්‍රිවිධ අවස්ථා. ඒකේ සාමාන්‍ය පොදුම ලක්ෂණය තමයි මෙහෙම සංසන්දනයට ගන්න. දැන් ඝනයක් ගත්තම අංශු නැත්නම් ඒක අංශු කියලා කියන්නේ පරමාණු, අණු හෝ අයන. අංශු අතර ආකර්ෂණ බල ප්‍රබලයි, ගොඩක් ශක්තිමත් ප්‍රබලයි. අංශු කම්පණය වෙනවා තැනකින් තැනකට යන්නේ නැහැ. කියන්නේ මේ ඝනයක් ගත්තොත් මේකේ තියෙන අංශුවක් එක තැන මෙහෙම කම්පණය නැත්නම් දෝලණය වෙවි ඉන්නවා තැනකින් තැනකට යන්න බෑ. හේතුව ඒව අතර තියෙන ආකර්ෂණ ප්‍රබල වීම නිසා. ඊළඟ ද්‍රවයක් ගත්තොත් ද්‍රවයක තියෙන අංශු අතර ආකර්ෂණ බල ඒ තරම් ප්‍රබල නැහැ. ඒ තරම් ප්‍රබල නැහැ. අංශු වලට යම් ප්‍රමාණයකට තැනකින් තැනකට යන්න පුළුවන්. එකිනෙක අංශු මත ලිස්සමින් එහා මෙහා මෙහෙම අහඹු ලෙස චලනය වෙන්න පුළුවන් ද්‍රවයක තියෙන අංශු වලට. වායුවක් ගත්තොත් එහෙම වායු සමන්විත අංශු අතර ආකර්ෂණ ගොඩාක් දුර්වලයි. ඒ නිසා අංශු වලට බොහොම නිදහසේ තැනකින් තැනකට චලනය වෙන්න පුළුවන් අංශු අතර අවකාශයත් වැඩි. ඒ තමයි පදාර්ථයේ භෞතික අවස්ථා තුනේ මූලිකම වෙනස්කම් තුන. කොහොම වුණත් සංසන්දනාත්මකව තව වගුවකින් අපි බලමු ඒව අතර සම්බන්ධතාව කොහොමද කියලා. මේ වගුවේ දැක්වෙනවා ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ සාපේක්ෂ ගුණ සංසන්දනාත්මකව. ඒතර මේවා ඔයගොල්ලෝ කලින් පහළ පන්තිවලදී අහලා තියෙනවා නිකන් මේ කෙටියෙන් ඒ ටික දාලා තියෙන්නේ. හරි. ඒකට දැන් මෙතන තියෙන්නේ ඝණයක් ගත්තොත් හැඩය ගැන. ඒතර ඝණයක හැඩය නිශ්චිතයි. ද්‍රවයක නම් අඩංගු බඳුනේ හැඩය ගන්නා නමුත් බඳුනේ මුළු පරිමාවම පුරා නොපෙතර. කියන්නේ අපි බීකරයකට ජලයේ ස්වල්පයක් දැම්මොත් ඒ එකතු කරන පරිමාව විතරයි පතුලේ ඉඳලා එහෙම පිරීලා තියෙන්නේ සම්පූර්ණ බීකරේ ඉඩ අයිති කරගන්නේ නැහැ. මොකද වායුවක් ගත්තොත් එහෙම සංවෘත භාජනයකට වායුවක් ඇතුල් කරොත් මොනතරම් ප්‍රමාණයක් වුණත් ඇතුල් කරොත් ඒ මුළු පරිමාවම වායුව විසින් අත් කර ගන්නවා. ඒක තමයි හැඩය සම්බන්ධයෙන්. ඊළඟට පරිමාව නිශ්චිතයි ඝනයක, ද්‍රවයකත් අපි බීකරයකට ජලයක පරිමාව නිශ්චිතයි. වායුවක් බඳුනකට දැම්මොත් එහෙම බඳුනේ පරිමාවම මුළු වායුවම අත් කර ගන්නවා. ඝනත්ව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඝනත්වය ඝනයක වැඩි, ද්‍රවයක තරමක් ඉහළා ගයක් වෙනවා. වායුවක් ගත්තොත් එහෙම අඩු වගයක් වෙනවා. මේ තියෙන උදාහරණ වශයෙන් ඝනත්ව ඇතුළත් කරලා. ඊළඟට සම්පීඩිතතාවය කියලා අපි සලකන්න පුළුවන් අපිට යම් කිසි පදාර්ථයක පෘෂ්ඨයකට බලයක් යෙදුවම අංශු අතර අවකාශය අඩු වෙලා අංශු ටිකක් කිට්ටු වෙන ස්වභාවය. එතකොට ඝනයක් සම්පීඩනය කිරීම ඉතාම දුෂ්කරයි. දැන් මේ ඝනයක්නේ මේක මෙහෙම තෙරපාර සම්පීඩනය කරන්න අමාරුයි. ද්‍රවයකුත් ඒ වගේමයි ඉතා දුෂ්කරයි. නමුත් වායුවක් බෙහෙවින් සම්පීඩනය කරන්න පුළුවන්. දැන් අපි බයිසිකල් පම්පයක පිස්ටනියට ඇදලා පහළ සිදුර ඇදලා තෙරපුවොත් සම්පීඩනය වෙනවා වායුව. ඒක න වායුවක් පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන් වෙනවා. ඒ තමයි ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ ලක්ෂණ සංසන්දනාත්මකව තිබ්බ වගුව. ඒතර මේ වගුව කියවලා වේ කරුණු ටික දැනගන්න. ඒ කියපු විස්තරය තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතන මැදකදී විස්තරයක් තියෙනවා. කොහොම වුණත් පුෂ්ටිකාතතිය ගුරුත්ව බලයට වඩා ප්‍රබල වෙනවා නම් ජලයේ පෘෂ්ඨය සමතල නොවන අතර බඳුනේ හැඩය නොගනු ඇත. ගුරුත්ව බලය නැතයි සිටුවොත් පුෂ්ටිකාතතිය බොහෝ සෙයින් ඉහළ යයි.
පෘෂ්ඨයේ එක් කොටසටම අනෙක් පෘෂ්ඨයේ සමග හැකිතරම් ලං වී පැවතීමට අවශ්‍ය නිසා ඒවා අතරේ ආකර්ෂණ අවම කරගන්න පෙළඹෙනවා. එතකොට පදාර්ථවල අංශු ඒවා අතර ආකර්ෂණ අවම කරගන්න හැම වෙලෙම පෙළඹෙනවා. ඒ නිසා දෙන ලද පරිමාවක අවම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් ඇති හොඳම හැඩය වන ගෝලාකාර හැඩයක් ගන්නවා. ඊළඟට තියෙන මේ රත් කිරීම හෝ සිසිල් කිරීමෙන් පදාර්ථයක එක් අවස්ථාවක් තවත් අවස්ථාවකට පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා. රත් කිරීමෙන් හෝ සිසිල් කිරීමෙන් පදාර්ථයක එක් අවස්ථාවක් තවත් අවස්ථාවකට පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා. ඒ සම්බන්ධයෙන් යොදාගනු ලබන සටහනක් මේ තියෙන්නේ. ඉතින් මේ වචන ටික වැදගත් වෙනවා දැන්. ඝනයක් ද්‍රව අවස්ථාවට පත් කිරීම විලයනය කිරීම කියලා කියනවා. විලයන ඝනයක් විලයනය කිරීමෙන් ද්‍රව අවස්ථාවට පත් කරන්න පුළුවන්. ද්‍රවයක් වාෂ්පීකරණය කිරීමෙන් වායු අවස්ථාවට පත් කරන්න පුළුවන්. ඒ අවස්ථාව විපර්යාස ගැන කියන්නේ. ඝනයක් එකවරම වායු අවස්ථාවට පත් කරනවට අපි කියනවා ඌර්ධව පාතනය කියලා. ඌර්ධව පාතනය කියලා කියනවා. ඒ වගේම වායුවක් ඝන අවස්ථාවට පත් කරන ක්‍රියාවලියට අපි කියනවා පාතනය කියලා. ඒතර ඝනයක් එතකොට මේ වායුවක් ඝන අවස්ථාවට පත් කිරීම තමයි පතනය කියලා කියන්නේ. ඊළඟට වායුවක් ද්‍රවීකරණය කරලා ද්‍රව අවස්ථාවට පත් කරන්න පුළුවන්. ද්‍රවයක් ඝන අවස්ථාවට පත් කිරීම සිසිල් කිරීමෙන් කරන්නේ. එතකොට ඝනීකරණය කියලා කියන වගේ පදාර්ථයේ ඝන ද්‍රව වායු අතර පරිවර්තන ඒ නම් වලින් එහෙම හඳුන්වනවා. යම් ද්‍රව්‍යයක ඇති අණු හෝ පරමාණු වල චලනය නිසා හටගන්නා ශක්තිය තාපජ ශක්තිය කියලා හඳුන්වනවා. දැන් ඝනයක අංශු ගත්තත් කම්පණය වෙවි ඉන්නේ. ද්‍රවයක අංශු තැනකින් තැනකට එකිනෙක මත ඉස්සෙමින් එහා මෙහා ගමන් කරමින් ඉන්නේ අහඹු ලෙස. ඒ වගේම වායුවකත් ඒවයි. එතකොට ඒ චලන නිසා හටගන්නා ශක්තිය තමයි තාපජ ශක්තිය කියලා කියන්නේ. එය ද්‍රව්‍ය උෂ්ණත්වයට අනුරූපව සමානුපාතික. උෂ්ණත්වය වැඩි කරන තාපය දීලා උෂ්ණත්වය වැඩි කරනකොට තාපජ ශක්තියත් වැඩි වෙලා යනවා. එමගින් පදාර්ථයේ ඇති අංශුවල මධ්‍යයන චාලක ශක්තිය මැනෙන බැවින්. එතන අණුවල මධ්‍යයන චාලක ශක්තිය තමයි ඒකේ මැනෙන්නේ. ඒ අංශුවල චලනය හෝ තාපජ චලිතය සඳහා හේතු වෙනවා. අණුවල තාපජ ශක්තිය මගින් අණු එකිනෙකින් ඈත් වීමට පෙළඹෙනවා. ඒ අණුව පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනේ පැවතීම අණුවල අන්තරාණුක බල සහ තාපජ ශක්තිය අතර සමතුලිතයේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙන. අණු අතර අන්තරාණුක ආකර්ෂණ අණුව තමයි පදාර්ථයේ අවස්ථා ඝන ද්‍රව වායු වශයෙන් පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. එතන මේ බැලුවොත් වායු අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවේ අන්තරාණුක බලය වැඩි. වායු අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවේ අන්තරාණුක බලය වැඩි. ඝන අවස්ථාව වෙනකොට තවත් වැඩි වෙලා යනවා. එතකොට තාපජ ශක්තිය ගත්තොත් වායුමය අවස්ථාවේ ඉඳලා ඝන අවස්ථාවට එනකොට එන්න අඩුයි. ඒතර ඝනයක ඝන අවස්ථාවේදී තාපජ ශක්තිය අඩුයි. එතකොට මේ පදාර්ථයක ඝන ද්‍රව වායු කියන අවස්ථා තුන සම්බන්ධයෙන් තමයි අපි මේ විස්තරයක් ගත්තේ. දැන් මෙතනින් එහාට අපි පදාර්ථයේ වායුමය අවස්ථාව ගැන විතරක් වෙනවම සලකලා බලනවා. ඝන සහ ද්‍රව මෙතනදී සලකා බලන්නේ. මෙතනින් එහාට වායුමය අවස්ථාව විතරයි සලකලා බලන්නේ. තර වායුමය අවස්ථාවේ ප්‍රධාන ගුණාංග කීපයක් නැවත ගොනු කරලා තියෙනවා. තියෙන්නේ වායුමය අවස්ථාව. තර පදාර්ථයේ වායුමය හැසිරීමට හේතු වන වායු නියම වායුමය අවස්ථාව පිළිබඳ තවදුරටත් සලකා බලන්න යන්නේ. තර වායු ඊතා සම්පීඩ්‍ය වෙනවා. වායු සෑම දිශාවකටම සමාන අයුරින් පීඩනය ඇති කරනවා. දැන් අපි භාජනයේ සංයුත භාජනයකට වායුවක් අන්තර්ගත කරොත් ඒ භාජනයේ පෘෂ්ඨයේ ඕනෑම තැනක පීඩනය සමානයි. ඒකයි කිව්වේ වායු අණු සෑම දිශාවකටම සමාන අයුරින් පීඩනයක් ඇති කරනවා කියලා. වායු වලට ඝන සහ ද්‍රව වලට වඩා අඩු ඝනත්වයක් තියෙන්නේ. අර කලින් කිව්ව ගුණාංගමයි. වායු වල හැඩය සහ පරිමාව නිට්ටය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම වායු ස්කන්ධයක් විවිධ පරිමා තියෙන භාජන වලට ඇතුල් කරොත් ඒ කුඩා ස්කන්ධය වුණත් ඒ භාජන වල සම්පූර්ණ පරිමාවම අත් කර ගන්නවා. ඒකේ කිව්වේ වායු වල හැඩය සහ පරිමාව නිට්ටය නොවේ කියලා. අඩංගු භාජනයේ හැඩය සහ පරිමාව අත් කර ගන්නවා. වායු කිසිම යාන්ත්‍රික බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම සහ සමානව එකිනෙක සමග මිශ්‍ර වෙනවා. ඒතර අපි වෙනස් වායු දෙකක්
එකම ප්ලාස්ටිකයකට දාලා සංගෘත කරොත් අපි ඒ දෙක මිශ්‍ර කරන්න ඕනේ වායු ඉබේම හොඳට එකිනෙකින් මිශ්‍ර වෙලා යනවා. ඒ තමයි වායු අවස්ථාවේ මේ සාමාන්‍ය ලක්ෂණ ටිකක් පැහැදිලි කරේ. ඊළඟට අපිට මේ වායු නියම යටතේ මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ පරිපූර්ණ වායු සහ පරිපූර්ණ වායු සමීකරණය කියන මාතෘකාව. එතකොට ඒ යටතේ පරිපූර්ණ වායු කියන එක ඔයගොල්ලෝ අලුතෙන් අහන වචනයක් වෙන්න ඇති. ඒතකොට පරිපූර්ණ වායුවක් කියලා අපි සලකන්නේ මෙන්න මෙහෙම. වායු අණු අතර අන්තර් අණුක බල නොමැති. කියන්නේ වායුවක් ගත්තම සාමාන්‍ය වායු අණු අතර ආකර්ෂණ තියෙනවා විකර්ෂණ තියෙනවා. ඒතකොට වායු අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ නැත්නම් ඒකට පොදුවේ කියන අන්තර් ක්‍රියා කියලා. ඒතකොට ආකර්ෂණ හෝ විකර්ෂණ නැත්නම් අන්තර් අණුක බල නොමැති වායුවක් තමයි අපි පරිපූර්ණ වායුවක් කියලා සාමාන්‍ය සලකන්නේ. ඒ බඳු වායුවක් පරිපූර්ණ වායුවක් ලෙස හැඳින්වෙනවා. එනම් පරිපූර්ණ වායුවක අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ හෝ බල නොපවති. එමෙන්ම වායුව දම ඇති භාජනයේ පරිමාව. ඒතර ඒ වායුව ඉන්න භාජනයේ පරිමාවත් එක්ක සංසන්දනය කරාම වායු අංශුවක පරිමාව නැත්නම් අංශු සියල්ලගේම පරිමා එක අංශුවක පරිමාව නැත්නම් අංශු සියල්ලගේම පරිමා නොසලකා හරින්න තරම් කුඩායි කියලා නොසලකා හරින්න පුළුවන්. අන්නේ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි පරිපූර්ණ වායුවක් සතුව තියෙන්නේ. මින් පස්සේ තවත් ඒ ගැන කරුණු ටිකක් එකතු වෙනවා. දැනට මේ පරිපූර්ණ වායු සමීකරණය සඳහා ඒ කරුණු දෙක ප්‍රමාණවත් වෙනවා. එතකොට මේ වායුව ගත්තාම සංකේත වලින් දීලා තියෙනවා මේ වායුවක නිරපේක්ෂ උෂ්ණත්වය කැපිටල් T අපර සංකේතය, පීඩනය කැපිටල් P, පරිමාව කැපිටල් V සහ ද්‍රව්‍ය ප්‍රමාණය මෞල ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය සිම්පල් N සම්බන්ධයෙන් වායුමය හැසිරීම කෙරෙහි බලපාන සාධක වෙනවා. මෙන්න මේ කරුණ. ඉතින් වායුවක යම්කිසි ස්කන්ධයක් ගත්තොත් ඒ අනුව මෞල සංඛ්‍යාවක් තියෙනවානේ. ඉතින් ඒ වායුවේ මෞල සංඛ්‍යාවයි ඒ වායුව පවතින පීඩනයයි පවතින පරිමාවයි ඒ වායුව පත් වෙලා තියෙන උෂ්ණත්වය අතර සම්බන්ධයක් තමයි මේ සමීකරණයෙන් දෙන්නේ පරිපූර්ණ වායු සමීකරණය. ඒක PV සමානයි nRT කියලා ඒ සමීකරණේ තියෙන්නේ. පරිපූර්ණ වායු සමීකරණය PV සමාන nRT පීඩනය පරිමාව එහි වායුවේ මෞල සංඛ්‍යාව T කියන්නේ උෂ්ණත්වය R කියලා කියන්නේ සියලුම වායු වලට පොදු නියතයක් වෙනවා. දැන් ඒක මෙතන පැහැදිලි කරලා තියෙනවා. පරිපූර්ණ වායු සමීකරණයේ හෝ පරිපූර්ණ වායු නියමයේ ලෙස දැක්වෙන අතර R කියලා කියන්නේ R යනු සෑම වායුවකටම පොදු අගයක් ඇති වායු නියතයක් වෙනවා. ඒතර වායුව කුමක් වුණත් ඒ සෑම වායුවකටම පොදු නියතයක් තමයි මේ කැපිටල් R වලින් සංකේත කරලා තියෙන්නේ. ඒකට සාර්වත්‍ර වායු නියතය කියලා කියනවා. ඒතර දෙන ලද ඕනෑම උෂ්ණත්වයකදී හා පීඩනයකදී ඉහත සම්බන්ධතාවට අනුකූලව හැසිරෙන ඕනෑම වායුවක් පරිපූර්ණ වායුවක් කියලා හඳුන්වලා තියෙනවා. කියන්නේ කිසියම් වායුවක් සියලුම උෂ්ණත්ව සහ පීඩනයට මෙන්න මේ සමීකරණයට අනුව හැසිරෙනවා නම් මේක පිළිපදිනවා නම් ඒවා පරිපූර්ණ වායුවක් කියලා සලකන්නත් පුළුවන්. ඊළඟට මේකේ මේ R නියතයේ අගය ගන්න මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. එතකොට මේ වායුවක් ගත්තම පරිපූර්ණ වායුවක් ගත්තොත් පරිපූර්ණ වායුවකින් මෞලයක් පරිපූර්ණ වායුවකින් මෞලයක් n සමාන 1යි මෞල 1යි මෞලයක් එහි වායුවේ පීඩනය 1යි atm වායුගල පීඩන එකක් යටතේ සහ උෂ්ණත්වය සෙල්සියස් 0 යටතේ පවතිනකොට පරිපූර්ණ වායුවකින් මෞලයක් උෂ්ණත්වය සෙල්සියස් 0 සහ පීඩනය 1යි atm පීඩනයක් යටතේ පවතිනකොට ඒ වායුවේ පරිමාව ගණනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් වලින් 22.414ක් කියලා. එතකොට ඒ සෑම වායුවකම පොදු දෙයක්. සෙල්සියස් 0 සහ 1 atm පීඩනයක් යටතේ වායුවකේ මෞලයක් ගත්තාම වර්ග කීපයකින් මෞලයක් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගත්තාම ඒකේ පරිමාව ඝන ඩෙසිමීටර් 22.414යි කියලා සම්බන්ධයක් ලබාගෙන තිබෙනවා. ඒකට අනුව අපිට පුළුවන් අර නියතයේ අගය ගණනය කරන්න. අර PV සමානයි nRT සමීකරණේ වායු නියතයනේ R කිව්වේ R උක්ත කරාම එන්නේ PV බෙදීම NT කියලා මේ දත්ත SI ඒකක වලින් ආදේශ කරලා සුළු කරාම නියතයේ අගය එනවා 8.314යි මෞලයට කෙල්විනයට ජූල් කියලා. 8.314යි මෞලයට කෙල්විනයට ජූල් කියලා. ඒ තමයි වායු නියතයේ අගය වෙන්නේ.
පරිපූර්ණ වායු සමීකරණයේ ඉහත විචල්්‍ය 4 ඇති සම්බන්ධතාව වන බව අපට පේනවා. ඒ කියන්නේ වායුවක පීඩනයයි පරිමාවයි මෞල සංඛ්‍යාවයි උෂ්ණ අතර සම්බන්ධය තමයි මේ සමීකරණයෙන් දෙන්නේ. ඒ නිසා මේ සමීකරණයට අවස්ථා සමීකරණය කියලා කියනවා. පරිපූර්ණ වායු සමීකරණයට අවස්ථා සමීකරණය කියලා කියනවා. ඊළඟට අපිට පුළුවන් වායුවක මෞල සංඛ්‍යාව පවතින උෂ්ණත්වය ඊළඟට වායුවේ පීඩනයේ පරිමාව අතර සම්බන්ධය මේ සමීකරණයෙන් ගණනය කරන්න. ඒතර R සියලුම වායු වලට පොදු නියතයක් වෙනවා. ඉතිරි කරුණු 4න් කරුණු 3ක් දන්නකොට ඉතිරි කාරණේ ගුණාංගේ ගණනය කරගන්න පුළුවන් වෙනවා. ඒ අනුව පීඩනය සඳහා ඒකක මේ වගුවේ තියෙනවා. කියන්නේ මේ වායුගොල පීඩන එකක් කියන්නේ පැස්කල් කීයද ඊළඟට බා වලින් කීයද කියලා මේ වගුවේ ඒකක ටික තියෙනවා. ඒතර අපි SI එක වලින් තමයි අර සමීකරණයට ආදේශ කරන්නේ. ඉතින් මේවට මේ උදාහරණ තියෙනවා මේ ගානක්. වායු සිලින්ඩරයක පරිමාව ඝන ඩෙසිමීටර් වලින් දීලා තියෙන 0.95ක් කියලා. ඝන ඩෙසිමීටර් වලින් දීලා තියෙනවා 0.95ක් කියලා. ඊළඟට මේ යම් පීඩනයක් යටතේ මේ සිලින්ඩරය ද්‍රව ප්‍රොපේන් C3H8 ද්‍රව ප්‍රොපේන් වලින් පිරලා තියෙනවා. සිලින්ඩරය හිස් වූ විට වායුගෝල පීඩනය සහ උෂ්ණත්වය යටතේ එහි ප්‍රොපේන් වායුව යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ සිලින්ඩරේ ප්‍රොපේන් වායුව පුරවලා තියෙනවා යම් පීඩනයක් යටතේ අර පරිමාව තුල. එතකොට දැන් මේ වායුව ඉවතට ගත්තම ඇතුළ සම්පූර්ණ වායුව එළියට එන්නේ නැහැ. ඇතුළේ යම් වායු ප්‍රමාණයක් ඉතුරු වෙනවා. දැන් සිලින්ඩරයකින් වායුව සම්පූර්ණයෙන්ම එළියට ගියොත් ඇතුලේ සිලින්ඩරේ රික්තකයක් වෙන්න බෑ. මොකුත් තියෙන්න බෑනේ. එහෙම වෙන්නේ නැහැ. කොටසක් ඉතුරු වෙනවා. අන්නේ ඉතිරි වෙන සිලින්ඩරේ ඉතිරි වෙන පරිමාව තමයි මේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි මේ ගණන් හදන්න යන්නේ. එතකොට දීලා තියෙනවා අපට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 25ක කෙල්වින් කරගන්න ඕනේ. ඊළඟ ටෝ 750 ඒක පැස්කල් කරගන්න. නැත්නම් වර්ග මීටර නිව්ටන් කරගන්න. ඒක දීලා තියෙන එතන. එතකොට සිලින්ඩරයේ හිස් ඇති විට එහි ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු මවුල ප්‍රමාණය කොපමණද කියලා අහනවා. එතකොට සිලින්ඩරයේ හිස් කියලා කිව්වට ඇතුලේ ප්‍රොපේන් වායු ටිකක් තියෙනවා. සිලින්ඩරේ හිස් කියලා කිව්වට ඇතුලේ ඉතිරි වෙලා තියෙන ටිකක් තියෙනවා. ඒකේ ප්‍රමාණය තමයි මේ ගණනය කරන්නේ. එතකොට ඒ වායුව එළියට යන්නේ එළියේ පීඩනයයි ඇතුළේ පීඩනය සමානව පවතින විදිහට. එතකොට ඉතිරිව ඇති ප්‍රොපේන් වායු ස්කන්ධය ගණනය කරන්න මෙහෙම පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් වලින් කෙල්වින් කර ගන්න ඕනේ. පරිමාව ඝන ඩෙසිමීටර් ඝන මීටර් කර ගන්න ඕනේ. ඊට පස්සේ මෞල සංඛ්‍යාවනේ දන්නේ නැත්තේ ඒක උක්ත කරා. n සමානයි PV යට RT. ඊට පස්සේ SI එක වලින් මේ රාශීන් ටික ආදේශ කරනවා. R කියන්නේ මේ වායු නියත ඒකේ අගයත් මෙතන සඳහන් කරලා තියෙනවා 8.314යි මවුලයට කියන ජූල් කියලා. ඒතර මේක සුළු කරාම එනවා 0.038යි මවුල කියලා. එහෙමනම් අර සිලින්ඩරය තුල ඉතිරි වෙලා තියෙනවා ප්‍රොපේන් වායුවේ මවුල 0.038ක්. ස්කන්ධයනේ අපිට ගණනය කරගන්න ඕනේ. එතකොට එයාගේ මවුලික ස්කන්ධය ගත්තම මේ මවුලයට ග්‍රෑම් 44යි මෙතන ගුණ කරාම ස්කන්ධයේ ග්‍රෑම් 1.672ක් කියලා සඳහන් වෙනවා. එතකොට එවනම් අර සිලින්ඩරෙන් වායුව ඉවත් වුණාට පස්සේ ඉතිරි වෙන වායුවේ ස්කන්ධය තමයි මේ ග්‍රෑම් 1.672ක් කියලා එන්නේ. ඊට පස්සේ ප්‍රොපේන් වායුවේ ඝනත්වය යනවා ඉතිරි වෙලා තියෙන. එතකොට සිලින්ඩරේ පරිමාව 0.9යි 5යි 0.5 ඝන ඩෙසිමීටර්. ඒක SI එක වලට දාලා හරි මෙහෙම ප්‍රොපේන් වල ඝනත්වය ගන්නවා ස්කන්ධයේ බෙදීම පරිමාව. විතර ඒකක වලින් දැම්ම මෙතන ග්‍රෑම් වලින් මෙතන පරිමාව ඝන ඩෙසිමීටර් වලින්. එතකොට අපිට ඝනත්වය ලැබෙනවා මේ ඝන ඩෙසිමීටර් ග්‍රෑම් 1.76යි කියලා. එතකොට අපි ඒ කරේ මේ PV සමාන nRT සමීකරණය භාවිතා කරලා අර සිලින්ඩරය හිස් වුණාට පස්සේ ඉතිරි වෙලා තියෙන ප්‍රොපේන් වායුවේ මවුල සංඛ්‍යාව සහ ඒ අතුරෙන් ස්කන්ධය ගණනය කරලා ඝනත්වය ලබා ගත්තා. ඒ වගේම අපිට පුළුවන් PV සමාන nRT සමීකරණය භාවිතා කරලා වායුවක සාන්ද්‍රණයත් ගණනය කරගන්න පුළුවන්. වායුවක සාන්ද්‍රණයත් ගණනය කරගන්න පුළුවන්. ඒතර මේමයි සම්බන්ධය PV සමානයි nRT පරිපූර්ණ වායු සමීකරණය P යුක්ත කරනවා. ඒතර n බෙදීම V. ඒතර එතන තියෙන්නේ n බෙදීම V. n බෙදීම V කියලා කියන්නේ සාන්ද්‍රණේ මවුල සංඛ්‍යාව පරිමාවෙන් බෙදුවාම එන්නේ සාන්ද්‍රණය. ඒතර ඒක මේ C අකුරෙන් සංකේත කරලා තියෙනවා. ඒතකොට කැපිටල් C කියන්නේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ n බෙදීම V. ඒතර n බෙදීම V වලට සාන්ද්‍රණය ආදේශ කරාම සමීකරණ ලැබෙනවා P සමානයි CRT.
එතකොට වායුවක සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන් වායුවේ පීඩනයයි උෂ්ණත්වයයි දෙක දන්නවනම්. වායුවේ පීඩනයයි වායුවේ උෂ්ණත්වයයි දන්නවනම් ඒ ආර්ලාගේ නියතයක්නේ 8.314 යාගේ. එතකොට ඒක ආදේශ කරාම සාන්ද්‍රණය SI ඒකක වලින් එන්නේ ඝන මීටරයට මවුල වලින් එන්නේ. සාන්ද්‍රණය එතකොට ඝන මීටරයට මවුල වලින් SI ඒකක වලින් එන්නේ. ඒ නිසා PV සමාන nRT සමීකරණයෙන් අර වගේ වායු ඝනත්වය ගණනය කරලා මෙතනින් පුළුවන් අපිට සාන්ද්‍රණය ගණනය කරගන්න. ඒ වගේම PV සමාන nRT සමීකරණය නැත්නම් පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා වායුවක මෞලික ස්කන්ධය සහ ඝනත්වය අතර සම්බන්ධය ගන්නත් පුළුවන්. මෞලික ස්කන්ධය සංකේත කරන්නේ කැපිටල් M වලින් ඊළඟට ඝනත්වය කැපිටල් D වලින් සංකේතක මේ MD කියලා දාලා තියෙනවා වායුක මෞලික ස්කන්ධයයි ඝනත්වයයි කියලා. බලන්න මේ සම්බන්ධය PV සමානයි nRT සමීකරණය. ඒතර n කියන්නේ මෞල සංඛ්‍යාවනේ. මෞල සංඛ්‍යාවට ලියන්න පුළුවන් වායුවේ ස්කන්ධයේ සිම්පල් m, කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. ඒතර m බෙදීම m කියන්නේ මෞල සංඛ්‍යාව. ඒතර n වෙනුවට PV සමානයි m බෙදීම m ආදේශ කරලා සමීකරණය වෙනස් කරලා තියෙන්නේ. එතකොට මේකෙදි ඊට පස්සේ මේ m සහ v වෙනම අරගෙන මේ විදිහට ප්‍රතිසංවිධානය කරන මේ සමීකරණය P සමාන 1/8m m බෙදීම v r. ඒතර m කියන්නේ වායුවේ ස්කන්ධය, v කියන්නේ වායුවේ අන්තර්ගත පරිමාව. ඒතර ඒ දෙක බෙදුවම ඝනත්වය එනවා. ඒ දෙක බෙදුවම ඝනත්වය එකයි. ඝනත්වය කියන්නේ m බෙදීම v. ඒ නිසා මෙතන m බෙදීම v වෙනුවට d කියලා ආදේශ කරාම අපිට ලැබෙනවා සමීකරණ P සමානයි dRT යට m කියන්නේ පීඩනය සමානයි ඝනත්වය නියතය මෙතන උෂ්ණත්වය මෙතන මෞලික ස්කන්ධය. ඒව අතර සම්බන්ධ වෙන වායුවක මෞලික ස්කන්ධය සහ ඝනත්වය අතර සම්බන්ධන පීඩනය සහ උෂ්ණත්වය ඔස්සේ ලබාගෙන තියෙන්නේ. ඒ ටික තමයි PV සමාන nRT සමීකරණය භාවිතා කරලා අපි ගත සම්බන්ධතා. වායුක මෞලික ස්කන්ධයයි ඝනත්වය අවසාන වශයෙන් සම්බන්ධ කරගත්තා. ඊළඟට දැන් අපි බලමු වායු නියමයට තවත් නියමයක්. ඒ තමයි බොයිල් නියමය. එතකොට බොයිල් නියමයෙන් දැක්වෙන්නේ වායුවක පීඩනයයි පරිමාවයි අතර සම්බන්ධය. වායුවක පීඩනයයි පරිමාවයි අතර සම්බන්ධය. එහෙම සම්බන්ධය ගන්න නම් වායුවේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතව තියෙන්න ඕනේ. වායුවේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතව තියෙදි තමයි පීඩනයයි පරිමාවයි අතර සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි බොයිල් නියමය කියලා කියන්නේ. ඒ නියමයෙන් මෙන්න මේ ඉදිරිපත් කරලා තියෙනවා. නියත උෂ්ණත්වයක් යටතේ ඇති ස්ථිර වායු ප්‍රමාණයක. ඒ ස්කන්ධයක කියන්නේ උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. වායු ස්කන්ධයත් නොවෙනස්ව තියෙන්න ඕනේ. නියත උෂ්ණත්වයක් යටතේ ඇති ස්ථිර වායු ප්‍රමාණයක ස්කන්ධයක පීඩනය කියන්නේ. පීඩනය වායුවේ පරිමාවට ප්‍රතිලෝමව විචලනය වේ. සමානුපාතික වේ කියලා බොයිල් නියමය ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි ඒක බලමු පොඩි සටහනකින්. ඉඳලා බලමු. අපි තු මෙහෙම පරිමා කීපයක් මේක පරිමාවක්. ඒතර මෙතන වායුවකින් කිසියම් m කියලා ස්කන්ධයක්. හරි? T කියලා උෂ්ණත්වයක් යටතේ තියෙනවා. ඒතර වායුවේ මේ පීඩනය P1 කියලා දාමු. දැන් ඇතුලේ භාජනයේ පරිමාව V1 කියලා ගමුකෝ. දැන් ඊට පස්සේ කරන්නේ මේ වායු ස්කන්ධය එහෙමම සංගතයි මෙතන. එහෙමම තියාගෙන උෂ්ණත්වයත් එහෙම තියාගෙන පරිමාව V2 දක්වා අඩු කරනවා. පරිමාව V2 දක්වා අඩු කරනවා. එතකොට මේ භාජනය තුල පීඩනය වැඩි වෙන්න ඕනේ. පරිමාව අඩු කරනකොට පීඩනය වැඩි වෙන්නේ. ඒකයි ප්‍රතිලෝමව සමානුපාතය කියන්නේ. ඒතර මේ භාජනයේ ඒ වායුවේ පරිමාව තව දුරටත් මෙහෙම අඩු කරොත් අපි හිතමු V3 දක්වා අඩු කරා කියලා. එතකොට පීඩනය තවත් වැඩි වෙන්න ඕනේ. පීඩනය තවත් වැඩි වෙන්න ඕනේ. එතකොට වායුවක ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතව තියාගෙන මේ විදිහට නියතව තියාගෙන වායුවේ පරිමාව අඩු කරගෙන යද්දි ඇතුලේ පීඩනය එන්න වැඩි වීගෙන යනවා කියලා තමයි මේකේ අදහස. පීඩනය වැඩි වෙලා යනවා මෙහෙට යද්දි.
පරිමාව අඩු කරද්දී පීඩනය වැඩි එකයි ප්‍රතිලෝමව සමානුපාතයි කියලා කියන්නේ. ඒතර බොයිල් නියමෙන් ඒක තමයි අදහස් වන්නේ. හැබැයි හැම වෙලෙම මේ පද්ධතිවල ස්කන්ධයයි උෂ්ණත්වයයි නොවෙනස්ව තියෙන්න ඕනේ. ඒ මොනවාම තමයි ඒක පිළිපදින්නේ. හරි එතකොට ආයිත් මේක ඉක්මනින් බැලුවොත් නියත උෂ්ණත්වයක් යටතේ ඇති ස්ථිර වායු ස්කන්ධයක ප්‍රමාණයක පීඩනය වායුවේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා බොයිල් කියන විද්‍යාඥයා එහෙම නියමයේ වශයෙන් ඉදිරිපත් කර එයාගේ විස්තරයක් තමයි මේ තියෙන්නේ. ඒතකොට ඒක ගණිතමය ආකාරයෙන් ලියනකොට P සමානුපාතයි 1 යට වී පරිමාවේ පරස්පරය. පරිමාව අඩු වුණොත් පීඩනය වැඩි වෙනවා. එහෙම එන්නේ. එතකොට මෙතන සමානුපාතික ලකුණ අස්කරන්න k කියලා නියතයක් දාලා තියෙනවා. ඒ අනුව p සමානයි k බෙදීම වී k කියන්නේ නියතයක්. එතකොට මේ k කියන නියතයේ අගය k වලටත් යම්කිසි අගයක් තියෙනවා. ඒකේ අගය සලකුණු ලබන වායුවේ ස්කන්ධය නැත්නම් මෞලසංක ස්කන්ධය සහ පවතින උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. එතකොට මේ නියතයේ අගය වායුවේ ස්කන්ධය සහ උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඒතර වායු අණු ඒ ස්කන්ධනෙම වෙනස් වෙලා යනවා. හරි. ඒතර ඒකයි සම්බන්ධය. P සමාන K බෙදීම V කියන සම්බන්ධය. ඒතර මේ සම්බන්ධය අපිට පරිපූර්ණ වායු සමීකරණය නැත්නම් PV සමාන nRT යොදාගෙනත් ව්‍යුත්පන්න කරන්න පුළුවන් වෙනවා. බලමු එහෙම කොහොමද කරන්නේ? බොයිල් නියමයේ ව්‍යුත්පන්න කිරීම සඳහා පරිපූර්ණ වායු නියම යොදා ගන්න පුළුවන් කියලා ඒ කියලා තියෙන්නේ. ඒතර PV සමාන nRT. ඒතර අපි පෙන්වන්න ඕනි මේ පීඩනය සහ පරිමාව අතර සම්බන්ධය කොහොමද මේ සමීකරණය ලැබෙන්නේ කියලා. දැන් බලන්න එතකොට බොයිල් නියමය පිළිපදින වායුවක නම් එතකොට වායුවේ ප්‍රමාණය හා පද්ධතියේ උෂ්ණත්වයේ නියතව පවත්වා ගන්නවනේ. එතකොට උෂ්ණත්වයේ නියත නිසා මේ T නියතයක් වෙනවා. වායුවේ ස්කන්ධයේ නියත නිසා මෞල සංඛ්‍යාවත් නියතයක්. එතකොට මේ සමීකරණය අනුව මේකේ දකුණු පැත්ත මෞල සංඛ්‍යාව ඒ වගේම වායු නියතය ඒ වගේම උෂ්ණත්වය කියන රාශීන් තුනම නියතයක් වෙනවා. ඒ නිසා PV සමානයි K නියතයක් වශයෙන් ලැබෙනවා PV සමානයි K. එතන මෙතනින් අපිට පේනවා මේ P සමානයි K බෙදීම වීනේ. එතන මේ හරස් ගුණිතය එකද PV සමානයි K PV සමානයි K. ඒ නිසා පරිපූර්ණ වායු සමීකරණය මගිනුත් බොයිල් නියමය ලබා ගන්න පුළුවන්. බොයිල් නියමයට අදාළ සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙනවා. එතන මේකෙන් පැහැදිලි වෙනවා මෙහෙම. එනම් නියත උෂ්ණත්වයේදී නියත වායු ප්‍රමාණයක පීඩනයේ පරිමාවේ ගුණිතය නියතයක් වේ. අර K කියන නියතයට සමාන වෙනවා. මේ බොයිල් නියමයේ කියන්න පුළුවන් තවත් ආකාරයක්. බොයිල් නියමයේ කියන්න පුළුවන් තවත් ආකාරයක්. ඒකයි මම ඉස්සෙල්ලා ඇඳලා රූප සරහනකත් පෙන්නුවේ. අපි ඒක ආපහු බලමු තාසරයක්. දැන් මේම වායුවේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතව තියාගෙන පීඩනය පරිමාව වෙනස් කරමින් පීඩනය මැනගත්තොත් මේ පළවෙනි අවස්ථාව සඳහා ගුණිතය වෙන්නේ පීඩනයේ පරිමාවෙත් P1 V1. දෙවෙනි අවස්ථාව සඳහා මේකේ ස්කන්ධය උෂ්ණත්වය ඒකමයි P2 V2. තුන්වෙනි අවස්ථාව සඳහා පීඩනය P3 V3. එතන මේ ගුණිතයන් හැම වෙලෙම සමානයි. එතන වායුවේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතව තියාගෙන පීඩන පරිමාව මොන තරම් වෙනස් කරත් හැම වෙලෙම ඒ හැම පද්ධතියක් තුළම පීඩනයේ පරිමාවෙත් ගුණිතය හැම වෙලෙම සමානයි. ඒක වෙනස් වෙන්න එකම අගයක් නිසා තමයි අර K කියලා නියතයක් දැම්මේ K. ඒතර K වලගේ ගුණිතයෙන් ලැබෙනවා. ඒකයි එතන අදහස් කරලා තියෙන්නේ. ඒ අනුව වායුවක එක අවස්ථාවක උෂ්ණත්වය සහ ස්කන්ධය නියත නම් පීඩනය P1යි පරිමාව V1 නම් තවත් අවස්ථාවක පීඩනය P2 සහ පරිමාව V2 නම් ඒ අතර සම්බන්ධය තමයි P1 V1 සමානයි P2 V2 කියලාම අපි බොයිල් නියමයට අදාළ සමීකරණයක් ගොඩනංවනවා. ඒතර එක අවස්ථාවක පීඩනයයි පරිමාවයි දීලා ඊළඟ අවස්ථාවේ පරිමාව දුන්නොත් පීඩනය ගණනය කරගන්න පුළුවන්. නැත්නම් පීඩනය දුන්නොත් පරිමාව ගණනය කරගන්න පුළුවන්. ඒ වගේ සරල අභ්‍යාස මේ සමීකරණයෙන් භාවිත කරන්න පුළුවන් වෙනවා. කොහොමවත් මේ බොයිල් නියමයට සම්ප්‍රදායි ප්‍රස්ථාර තියෙනවා. ඒ ප්‍රස්ථාර දෙකක් භාවිතයෙන් මේ තව දුරටත් විස්තර කරන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ප්‍රස්ථාර දෙක.
මේ A කියලා තියෙන එක පළවෙනි ප්‍රස්ථාරේ මේ වම් පැත්තේ තියෙන ප්‍රස්ථාරේ. ඒකෙන් පේන්නේ මේ තිරස් අක්ෂය පරිමාව සිරස් අක්ෂය පීඩනය. දැන් අපි උදාහරණයක් මේ හිතමු. දැන් පරිමාව මේ පැත්ත 0.1 2 ආදී වශයෙන් මෙහෙට යනකොට අගේ වැඩි වෙනවා. පරිමාවේ අගේ වැඩි වෙනවා. එතකොට ඒ වායුවේ පරිමාව වැඩි වෙන්න පීඩනය අඩු වෙන්න එපා. ඒතකොට පරිමාව අඩුම අවස්ථාවේ තමයි වැඩි පීඩනයක් තියෙන්නේ. මේ නිල් පාටෙන් තියෙන්නේ. පරිමාව අඩුම අවස්ථාවේ තමයි වැඩි පීඩනයක් තියන්නේ. පරිමාව වැඩි වීගෙන යනකොට පීඩනය අඩු වීගෙන නම් මෙන්න මේ වගේ වක්‍රයක් තමයි පීඩන පරිමාව වශයෙන් ඒකට ලැබිලා තියෙන්නේ. හරි? ඒ වගේ මෙතන මේ කරලා තියෙන්නේ එකම වායු ස්කන්ධයකට. එකම වායු ස්කන්ධයක් අරගෙන වෙනස් නියත උෂ්ණත්වයටදී ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. මේ කෙල්වින් 200 නිල් පාට වක්‍රයෙන් පෙන්වන්නේ. ඊට ඒ වායු ස්කන්ධයටම කෙල්වින් 400 දී ගත්තොත් මේ විදිහට. කෙල්වින් 600 දී ගත්තොත් මේ රතු පාටෙන් පෙන්නන ඒ වගේ වක්‍ර ලැබෙන්නේ. එකම වායු ස්කන්ධයක් අරගෙන ඒකට වෙනස් උෂ්ණත්වයටදී පරිමාව ඉදිරියේ පීඩන ප්‍රස්ථාර තමයි ඒ කියන ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ. ඒ වගේම ඒ දත්තම අරගෙන එක යට වී පරිමාය පරසර එක යට වී ඉදිරියේ පීඩනීය ප්‍රස්ථාරගත කරාම ලැබෙන ආකාරය තමයි මේ දාලා තියෙන්නේ. බලමු එතකොට මේ නිල් පාට වක්‍රයෙන් පෙන්වන අගයන් අරගෙන එහි අගයන් එක යට වී ඉදිරියේ පීඩනීය ප්‍රස්ථාරගත කරාම මේ වගේ මූලාක්ෂය ඔස්සේ යන සරල රේඛාවක්. ඒ වගේ උෂ්ණත්වය වැඩි වෙන්න මේකේ මේ විදිහට වෙනසක් ලැබෙනවා. හරි. එතකොට මෙතන තියෙන්නේ පරිමාව ඉදිරියේ පීඩනය, මෙතන තියෙන්නේ පරිමාවේ පරස්පර ඉදිරියේ පීඩනය. එතකොට මෙහෙම ගත්තොත් පීඩනය එක යට වී වලට අනුලෝම සමානුපාතනගේ පීඩනය වැඩි වීගෙන යනකොට එක යට වී වල අගයත් වැඩි වීගෙන යනවා. පීඩනය වැඩි වීගෙන යනකොට එක යට වී වල අගයත් වැඩි වීගෙන යනවා. ඒ නිසා තමයි මෙහෙම මූලාක්ෂය ඔස්සේ යන සරල රේඛාවක් ලැබෙන්නේ. ඒක මෙතන පැහැදිලි කරලා තියෙනවා. B රූපය මගින් P ට ඉදිරියේ ප්‍රස්ථාරය නිරූපණය වෙනවා. එක යට වී නිරූපණය වෙනවා. මේ මූලාක්ෂය හරහා යන සරල රේඛාවකි බොයිල් විසින් කරන ලද පරීක්ෂණයට අනුව ලබා ගන්නා ලද මෙම ප්‍රස්ථාර මගින් වායු වලට ඉහළ සම්පීඩිතතාවයක් ඇති බව ප්‍රමාණාත්මක. ඒ කියන්නේ පරිමාව මේ අඩු කරාම ලේසියෙන් සම්පීඩනය කරන්න පුළුවන් කියන එකයි අදහස. එනම් දෙල්ලද වායු ස්කන්ධයක සම්පීඩනය කළ විට එකම ප්‍රමාණයකින් ඇති අනුසංඛ්‍යාව කුඩා පරිමාවක් තුළ පැතිරෙන මේ අනුව ඉහළ පීඩනවලදී වායු වල ඝනත්වය වැඩි වෙනවා. ඒතර සම්පීඩනය කරන්න වායු වල අතර අවකාශය අඩු වෙලා අණු එකට එක කිට්ටු වෙන පරිමාව අඩු වෙනවා. ඒ නිසා ඝනත්වය වැඩි වෙනවා කියන එකයි ඒකේ අදහස. ඒතර මේ අර විදියට PV සමානයි k. ඒකට B සමානයි k කියලා මේ දාලා දෙනවා. ඊළඟට දෙන ලද වායුවක ඝනත්වය D නම් ස්කන්ධයේ M කියලා ගත්තොත් ඒ පරීක්ෂණයට ගන්න වායු ස්කන්ධයෙන් ඒකේ ඝනත්වය D නම් පරිමාව V ද කියලා ගත්තොත් එතන D සමාන M බෙදීම ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව සමීකරණයෙන් දෙනවා. ඒ නිසා අපිට ඒක මෙහෙම ගන්නත් පුළුවන්. මේ PV සමානයි K V සමානයි K බෙදීම P. K බෙදීම P. එතකොට අපිට ඝනත්වය කියන්නේ D සමාන M බෙදීම V නේ. එතකොට M බෙදීම V ඝනත්වය මෙතන තියෙන M බෙදීම V වෙනුවට මෙතනින් ආදේශයක් දැහැත හැකි. K බෙදීම P කියලා. හරි. V වෙනුවට K බෙදීම P කියලා ආදේශයක් කරත් හැකි. එතකොට මෙතන D සමාන ස්කන්ධයේ තියෙන පරිමාවට K බෙදීම P කියලා දාලා ආදේශයක් කරලා තියෙන්නේ. ඒ අනුව M බෙදීම K මෙහෙම P කියලා අරගෙන එතකොට ස්කන්ධයක් නියතයක් කේත් නියතයක් කියන මේ දෙක බෙදුවම නියතයක් කියන්නේ ඒක වෙන K ඩෑෂ් කියලා නියතේ තියෙන විතර. එතකොට ඒ අනුව අපිට ලැබෙනවා D සමානයි K ඩෑෂ් P කියන්නේ ඝනත්වය පීඩනය වැඩි වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. හැබැයි මේ බොයිල් නියමයට අනුකූලව හැසිරෙනකොට පීඩනය වැඩි කරන්න පරිමාව අඩු වෙනවා. ස්කන්ධය එහෙම නිසා ඝනත්වය වැඩි වෙන එකයි මෙහෙම සම්බන්ධය අරන් තියෙන්නේ. ඊළඟට පොඩි අභ්‍යාසයක් මෙතන තියෙන්නේ. නියත උෂ්ණත්වයක් යටතේ ඇති දන්නා වායු ප්‍රමාණය කියන්නේ උෂ්ණත්වයේ නියතයි වායුවේ ස්කන්ධයත් නියතයි. දන්නා වායු මවුල ගණක් කියන්නේ එකයි. ඒකේ පරිමාව දෙගුණ කරාම පීඩනයට කුමක්ද වෙන්නේ කියන එක. එතකොට මේ අර බොයිල් නියමයට අදාළ සමීකරණ යොදලා ගන්න පුළුවන් මේ. එතකොට P1 V1 පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව P2 V2. එතකොට පළවෙනි අවස්ථාව P වැඩි කිරීම V, දෙවෙනි අවස්ථාවේදී පරිමාව දෙගුණයක් කරා. ඒතර V 2යි V වුණා. ඒතර දෙවෙනි අවස්ථාව වෙනකොට පරිමාව දෙගුණයක් වුණා. V 2යි V වෙනවා. ඒතර මේක සුළු කරාම අපිට V2 කැපිලා ගියාම එනවා P2 සමානයි P
බෙදීම දෙක කියන්නේ දැන් පීඩනය කලින් පීඩණයෙන් අඩක් වෙනවා. පරිමාව දෙගුණයක් කරොත් පීඩනය අඩක් වෙනවා. ඒකයි ඒකට නව පීඩනය මුල් පීඩනයෙන් අඩක් වෙනවා කියලා ඒ ගණනයෙන් පේනයි බොයිල් නියමේ සම්බන්ධතාවයක් ගත්තේ. මේක තව අභ්‍යාසයක් තියෙනවා. ඒක මෙතන අභ්‍යාසය තියෙනවා. විසඳුමක් මෙතන තියෙන ඔකට කියව ගන්න පුළුවන්. ඒ විදිහටම ගණන් හදලා තියෙන එකක්. හරි. ඊළඟට අපි බලන්න යන්නේ වායු නියමය යටතේ චාර්ල්ස් නියමය. චාර්ල්ස් නියමය. චාර්ල්ස් නියමය. ඒතර ඒකේ සම්බන්ධය ඉන්නේ උෂ්ණත්වය සහ පරිමාව අතර සම්බන්ධය. ඒතර බොයිල් නියමයෙන් ගත්තේ පීඩනයයි පරිමාවයි අතර සම්බන්ධය වායුවේ ස්කන්ධයේ උෂ්ණත්වයේ නියතව පවතින අවස්ථාවලදී. දැන් අපි බලනවා චාර්ල්ස් නියමයට අනුව වායුවක උෂ්ණත්වය සහ පරිමාව අතර සම්බන්ධය. එහෙමනම් එතනද නියතව තියෙනෝනි වායුවේ ස්කන්ධයයි වායුවේ පීඩනයයි. ඒ දෙක නියතව තියෙනුනේ. එතකොට තමයි උෂ්ණත්වයයි පරිමාවයි අතර සම්බන්ධය එන්නේ. ඒ චාර්ල්ස් නියමයේ සම්බන්ධය. ඉතින් අපි බලමු මේ ගැන විස්තරය ඉදිරිපත් කරලා තියෙන. එතකොට මේ චාර්ල්ස් සහ ජෝසප් ගේලුසැක් යන විද්‍යාඥයන්ගේ හැදෑරීම් මගින් පෙන්වා දී ඇති පරිදි නියත පීඩනයකදී දෙන ලද නිත්‍ය වායු ප්‍රමාණයක. එතකොට පීඩනයේ නියත වෙන්න ඕනි. ඒ වායුව හැම වෙලේම එකම පීඩනයක් යටතේ තියෙන්න ඕනි. ස්කන්ධයන් නිත්‍ය වෙන්න ඕනි. එහෙම ගත්තාම මෙන්න විස්තරයක් කියනවා. ස්කන්ධය පරිමාව උෂ්ණත්වයත් සමග වැඩිවන අතර සිසිල් කිරීමේදී අඩු වේ. ඒතර උෂ්ණත්වය වැඩි කර එතකොට මේ වායුක පීඩනය නියතව තියාගෙන ස්කන්ධයත් නියතව තියාගත්තොත් උෂ්ණත්වය වැඩි කරොත් පරිමාව වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය අඩු කරොත් පරිමාව අඩු වෙන්න ඕනේ. එකයි මේ අදහස් කරලා දැන් සිසිල් කිරීමේදී අඩු වෙයි. ඊට පස්සේ මෙන්න මේ විශේෂ සම්බන්ධයක් ඉදිරිපත් කරනවා. විශේෂ සම්බන්ධයක්. මෙන්න මේක මේ. එමෙන්ම උෂ්ණත්වයේ සිදුවන සෑම සෙල්සියස් අංශකයක වෙනසක් පාසා. ඒක හොඳට බලන්න ආපහු. මේ තවත් ඉතියක්. ඒතර ඒ වගේම මේ උෂ්ණත්වයේ සිදුවන සෑම සෙල්සියස් අංශකයකම වෙනසක් පාසා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. හරි. පරිමාව බිඳුවේදී වායුවේ ආරම්භක පරිමාවෙන් එක බෙදීම 273.15 සාධකයකින් වෙනස් වේ කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඉතින් මේ පස්සේ කියපු වාක්‍ය ටිකක් තව තේරුම් කරන්න ඕනේ. ඒක එකපාර වැටහෙන්නේ නැහැ. කියන්නේ මේ උෂ්ණත්වයේ සිදුවන සෑම සෙල්සියස් අංශකයක වෙනසක් පාසා කියන උෂ්ණත්වය වැඩි කරත් හෝ අඩු කරොත් පරිමාව බිඳුවේදී වායුවේ ආරම්භක පරිමාවෙන් 1/270.15ක සාධකයකින් වෙනස් වෙනවා කියන එකයි මේකේ අදහස. අපි පොඩ්ඩක් මේක රූප සටහනකින් බලමු. ඒ සඳහා රූප සටහන. අපි තුන් වායුවක සෙල්සියස් බිඳුවේදී පරිමාව V0 කියලා ගමු. මේකේ පරිමාව V0. එතකොට මේක උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි. හරි V0. ඊට පස්සේ අපි කරන්නේ මේකේ උෂ්ණත්වය වැඩි කරනවා අංශක 1 දක්වා. එකකින් වැඩි කරනවා කියලා හිතමුකෝ. එතකොට දැන් උෂ්ණත්වය ඔන්න සෙල්සියස් 1යි. එතකොට මේ වායුවේ ස්කන්ධය ඒ විදිහටම තියෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. පීඩනයත් කලින් පීඩනය P නම් දැනුත් පීඩනය ඒ විදිහටම තියෙන්න ඕනේ. දැනුත් පීඩනය ඒ විදිහට තියෙන්න ඕනේ. දැන් බලමු අර වායු ස්කන්ධය යම් V0 පරිමාවක තිබ්බ සෙල්සියස් බිඳුවේදී පරිමාව උෂ්ණත්වය අංශකයකින් වැඩි කරා කියලා හිතන්නකො. ඒත් ස්කන්ධය එහෙමයි. ඒත් දැන් පීඩනය මොකද වෙන්නේ? මෙහෙම තිබ්බොත් උෂ්ණත්වය වැඩි කරද්දී අනිවාර්යයෙන්ම අණුවල චාර්ජ් එකක් තියලා පීඩනය ඇතුලේ වැඩි වෙනවා. ඒ නිසා පීඩනය කලින් අගේම තියා ගන්න නම් කරන්න තියෙන එකම විකල්පය තමයි මේකේ පරිමාව වැඩි වෙනවා. මම කඩේරකින් දාන්නකෝ දැන් අලුත් පරිමාව. එහෙම. උනේ දැන් හිතන්න අලුත් පරිමාව. එතකොට මේ තමයි දැන් සෙල්සියස් 1ට ගියාට පස්සේ කලින් පීඩනයම තියෙන්න ඕනි නම් වායුවේ පරිමාව වෙනුනේ මේ දැන් ඇඳ පරිමාව. මෙන්න මේ පරිමාව ඉරිගානේ. මෙන්න මේ පරිමාව. අලුත් පරිමාව. එතකොට මෙන්න මේ වටේ මං කඩේරි වලින් දැන් මෙන්න මේ ටික තමයි වැඩි උනේ. ඒ වැඩි වෙච්ච කොටස සමාන වෙනවා අර කීප විස්තරය අනුව බිඳුවේ තිබ්බ පරිමාව V0 නේ. ඒක 273.15න් බෙදුවම එන උත්තරේ. එතකොට මේ වැඩි වෙච්ච පරිමාව. එතකොට කලින් පරිමාව V0 නම් ඒකට මෙන්න මේ ටික එකතු කරාම තමයි දැන් තියෙන පරිමාව එන්නේ.
සෙල්සියස් බිඳුවේදී පරිමාව V0 නම් ඒකට එකතු කරන්න ඕනේ V0 බෙදීම 273.15. දශම 1.5. මෙහෙම බෙදලා ඒ ටික එකතු කරන්න. එතකොට V0ට මේ ටික එකතු කරාම දැන් මුළු පරිමාව වෙනවා මේ සෙල්සියස් අංශක 1ේදී තියෙන. ඒ වගේ ඒගොල්ලෝ කියන්නේ මේ උෂ්ණත්වය වැඩි කරන සෑම අංශකයක් පාසාම සෙල්සියස් බිඳුවේ තිබ්බ පරිමාවෙන් 273.15 සාධකි. මෙන්න මෙච්චර ප්‍රමාණයකින් පරිමාව අලුතෙන් වැඩි වෙනවා. පරිමාව අලුතෙන් වැඩි වෙනවා කියන එකයි මේකේ මේ අදහස් කරන්නේ. අපි බලමු සටහනේ තිබ්බ එක. මේ කියන්නේ එතකොට ඒකමයි. දැන් ඔන්න පැහැදිලි වෙයි. උෂ්ණත්වයේ සිදුවන සෑම සෙල්සියස් අංශකයක වෙනසක් පාසා මම ගත්තේ වැඩි කියන එක. වැඩිම පාසා සෙල්සියස් බිඳුවේදී වායුවේ ආරම්භක පරිමාවෙන් 273.15 සාධකයකින් වෙනස් වේ. අර වෙනස් වෙන කොටස මේ දාර්ශනික කලින් පරිමාවට මේක එකතු කරාම අංශකයක් සඳහා නම් අලුත් පරිමාව ලැබෙනවා. ඒකයි එතන අදහස් කරේ. එතකොට අපි ඉස්සෙල්ලා ගත්තේ සෙල්සියස් බිඳුවේ ඉඳලා සෙල්සියස් 1 දක්වා වැඩි කරාමනේ. ඒ වගේ සෙල්සියස් 10 දක්වා වැඩි කරොත් අංශක 10කින් වැඩි කරොත් මේ වගේ දස ගුණයකින් වැඩි වෙනවා. ඒ අංශකයකට නෙමෙයි වැඩි වෙන්නේ. අංශක 10කින් වැඩි කරා නම් මේක 10න් වැඩි කරාම එන අගයට වැඩි වෙනවා. අංශක t වලින් වැඩි කරා නම් කිය t කියන ප්‍රමාණයකින් වැඩි කරා නම් ඒතර මේක ඒ t වලින් ගුණ කරාම එන අගයට සම්බන්ධ වෙනවා. එතකොට මෙතන මේ වාක්‍ය අරන් තියෙන එක හොඳට බලමු දැන්. සෙල්සියස් බිඳුවේදී සහ සෙල්සියස් t හිදී වායුවේ පරිමා පිළිවෙලින් V0 සහ VT කියලා උපකල්පනය කරොත්. එතකොට බිඳුවේදී පරිමාව තමයි V0. අපි හිතමු සෙල්සියස් 10කට වැඩි කරා කියලා. එතකොට අංශක 10කින් වැඩි වෙලා තියෙන්නේ. අනේ වැඩි සෙල්සියස් t හිදී පරිමාව තමයි VT කියලා අරන් තියෙන්නේ. හරි. එතකොට මේ අංශක t වලින් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ අලුත් පරිමාව ලැබෙනවා මෙන්න මේ විදිහට. කොහොමද? බිඳුවේදී පරිමාව V0 නේ ඒකට එකතු වෙන්න ඕනි. අර සාධකයේ වෙන්නේ එතකොට වැඩි වෙන t බෙදීම මේ V0 බෙදීම 273.15. ඒතර අංශක 10කින් වැඩි කරා නම් මෙතන t කියන්නේ අංශක 10. අංශක 30කින් වැඩි කරා නම් අංශක 30කින් වැඩි කරා නම් t කියන්නේ අංශක 30. එතකොට මේ අලුත් පරිමාව VT V0 කියන්නේ සෙල්සියස් බිඳුවේදී පරිමාව මේ බිඳුවේ ඉඳලා වැඩි කරපු උෂ්ණත්ව ඒක ගන්න මෙතන තියෙන t වලින්. එතකොට මේ V0 කියන්නේ අපව බිඳුවේ ඉඳලා V0 බෙදෙනවා 273.15 ගුණ කිරීමට. ඒක මේ ටික සම්පූර්ණයෙන් එකතු කරාම සමාන වෙනවා. බිඳුවේ පරිමාව මේ ටික එකතු කරාම සමාන වෙනවා t කියන උෂ්ණත්වයේදී වායුවේ පරිමාවට. එහෙමයි එන්නේ. හරි. ඒතර මේක සුළු කරලා තියෙන ඉතින් සමාන ලකුණක් දානකොට පේනවා. මෙතන මේ. එතකොට V0 එළියට අරන් තියෙන වරහණක් දාලා. ඒතර V0 එක එකතු කිරීම t බෙදීම 273.15. ඊට පස්සේ t සමානයි V0 මේ විදියට. ඊට පස්සේ V0 අරන් 273.15 පොදු සාධකයට අරගෙන V0 එතකොට 273.15 ඉරෙන් යට ඉරෙන් උඩ එතකොට 273.15 එකතු කරන. එතන මේක ගණිතමය සුළු කිරීමක් තියෙන පොදු සාධකය අරගෙන. ඒතර අවසාන සම්බන්ධය එනවා VT සමානයි. දැන් අලුත් පරිමාව සමානයි V0 වරහණක් තුල මෙන්න මේ සම්බන්ධතාවය එනවා. ඒතර මේ ටික සුළු කරාම දැන් තියෙන පරිමාව අපිට ලැබෙනවා. ඒතර මේ தত্ত্বය යටතේදී මේ තත්වයටදී නව උෂ්ණත්ව පරිමාණයක් ඉදිරිපත් කරනවා. මේ තත්වයටදී උෂ්ණත්වය සඳහා නව පරිමාණයක් අර දක්වලා තියෙනවා. එවිට එම පරිමාණයට අනුව දැන් අලුත් උෂ්ණත්ව පරිමාණ කියන්නේ මේකයි. දැන් සෙල්සියස් t කියලා හිතන්නකෝ උෂ්ණත්වයක්. එතකොට ඒ සෙල්සියස් t වලට 273.15ක් එකතු කරාම තමයි අලුත් පරිමාණය ඉන්නේ. ඒක සංකේත කරන්නේ කැපිටල් T වලින්. මේ කැපිටල් T සිම්පල් T අර T උෂ්ණත්වය අලුත් පරිමාණය. එහෙම ගන්නවා. එතකොට බිඳුවේදී නම් T බිඳුවනේ. එතකොට T වලට වැඩි වෙලා නැහැ. ඒ නිසා එතන මෙතන බිඳුවනේ එකතු වෙන්නේ. එකතු කිරීම බිඳුව. ඉතින් එකතු කිරීම බිඳුව ලියලා නැහැ. ඒ නිසා 273.1. ඒකේ තේරුම සෙල්සියස් බිඳුව කියන්නේ 273.15. සෙල්සියස් බිඳුව කියන්නේ නව පරිමාණයට අනුව 273.15. සෙල්සියස් 10 කියලා කිව්වොත් නව පරිමාණයට අනුව මේ අගයට 10ක් එකතු කරාම එන උත්තරේ 283.15. ඒක එතකොට හඳුන්වනවා මේ නව උෂ්ණත්ව පරිමාණය හඳුන්වනවා කෙල්වින් උෂ්ණත්ව පරිමාණය. කෙල්වින් උෂ්ණත්ව පරිමාණය. එතකොට සංකේතය කැපිටල් K. එතකොට සෙල්සියස් පරිමාණයක් සෙල්සියස් උෂ්ණත්වයක් කෙල්වින් පරිමාණයට පරිවර්තනය කරන අපි කරන්නේ ඒකට එකතු කරන්න ඕනේ සෙල්සියස් අගයට එකතු කරන්න ඕනේ 273.15ක අගයක්.
හරි ඒක කැපිටල් T වලින් තමයි සංකේත කරන්නේ. ඒතර සෙල්සියස් බිඳුව කියන්නේ කෙල්වින් නම් 273.15 අපි භාවිතයේදී 273 කෙටියෙන් ගන්නවා කොහොම වුණත් නියමාගය 273.15 කැපිටල් K එකට ආන්සර් කියලා දාන්නේ. හරි ඒ වගේම කෙල්වින් එක අනිත් පැත්තට කෙල්වින් බිඳුව කියලා කියන්නේ සෙල්සියස් නම් ඒතර ඍණ 273.15 කෙල්වින් බිඳුව කියලා කියන්නේ සෙල්සියස් නම් ඍණ 273.15 ඒ විදිහට මේ සම්බන්ධය තියෙනවා. දැන් මෙම නව උෂ්ණත්ව පරිමාණය කෙල්වින් උෂ්ණත්ව පරිමාණය හෙවත් නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ලෙස හැඳින්වෙන්නේ. නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ලෙස හඳුන්වනවා. ඒතර කෙල්වින් බිඳුව කියන්නේ මේ ඍණ 273.15 සෙල්සියස් නම් සෙල්සියස් බිඳුව කියන්නේ කෙල්වින් නම් 273.15 ඒකයි ඒකේ ඊට පස්සේ මේ කෙල්වින් බිඳුවේ අගයට කියනවා තාප ගතික ශූන්‍යය කියලා. තාප ගතික ශූන්‍ය. ඒක තව පොඩ්ඩකින් තව ඊළඟ ඡේදයේදී ඒක විස්තර වෙනවා. තාප ගතික ශූන්‍ය ලෙස අර්ථයක් වෙනවා. ඒකට එය සෛද්‍යාන්තිකව ළඟා විය හැකි අවම උෂ්ණත්වය කියන උෂ්ණත්වය අඩු කරලා වායුවක උෂ්ණත්වය අඩු කරලා සෛද්‍යාන්තික වශයෙන් යන්න පුළුවන් අඩුම උෂ්ණත්වය කෙල්වින් නම් බිඳුව සෙල්සියස් නම් ඍණ 273.15 ඒකට තමයි තාප ගතික ශූන්‍ය කියලා කියන්නේ. හරි. දැන් ඒතර මේ සම්බන්ධයට අර විදියට කෙල්වින් පරිමාණයට අනුව ආදේශ කරාම අපි ගත්තේ VT සමානයි V0 ඉරෙන් උඩ 273.15 එකතු කිරීම T ඉරෙන් යට 273.15. එතකොට ඒකට නව පරිමාණයට දැම්මොත් එimhe VT සමාන මේ V0 එක මෙතන තියෙන්නේ. දැන් මේ 273.15 එකතු T වලට දානවා කැපිටල් T වරක් T කියලා මෙහෙම. කැපිටල් T යට T. ඒ කියන්නේ සෙල්සියස් 10 නම් එතන 10 කියන එක අදහස. හරි. එහෙම. ඒතර මෙතන සෙල්සියස් බිඳුව. ඒ නිසා මේ සමීකරණයම තමයි ආපහු වෙනම තියෙන්නේ. VT සමානයි V0 මෙතන දැම්මා TT කියලා මෙතන T0 කියලා ඉල්ලලා තියෙනවා. එතකොට මේක සම්බන්ධ කළා පද විනාශ කරලා ලියන්න මේ විදිහට සකස් කරලා හරස් කරලා VT බෙදීම V0 VT බෙදීම V0 සමානයි TT බෙදීම T0 කියලා සම්බන්ධයක් ගන්නවා. එතකොට අර චාල්ස් නියමය කියපු අර වගන්තිය අනුව තමයි මේ ප්‍රකාශනය ලබාගෙන තියෙන්නේ. VT යට V0 සමානයි TT යට T0. එතකොට මෙතන පරිමාව මේ තියෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් වලින් ලැබෙන අගය මේ විදිහට කෙල්වින් සෙල්සියස් නම් කෙල්වින් පරිමාණයට පත් කරලා ගන්න ඕනේ. ඒකයි කැපිටල් T වලින් දාලා තියෙන්නේ. පොදුවේ ගත්තොත් මේක සම්බන්ධය වායුවක ස්කන්ධයයි පීඩනයයි නියතව තියෙද්දී වායුවක ස්කන්ධයයි පීඩනයයි නියතව තියෙද්දී වායුවේ ඉන්න පරිමාව V1යි උෂ්ණත්වය කෙල්වින් වලින් T1යි කියලා සලකලා ඊට පස්සේ ඒකේ පරිමාව වෙනස් කරා නම් V2 දක්වා එතකොට උෂ්ණත්වය T2 දක්වා වෙනස් කරා නම් නව පරිමාව අතර සම්බන්ධයයි මේ අරන් තියෙන්නේ. ඒතර මේකට ආදේශ කරාම V1 යට V2 V1 යට V2 සමානයි T1 යට T2 V1 යට V2 සමානයි T1 යට T2 කියලා එහෙම සම්බන්ධය ගන්න පුළුවන්. ඒකට මේක තවත් දුරටත් වෙනස් කරොත් එහෙම V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා ගන්න පුළුවන්. ඒතර මේකේ අදහස වායුවක ස්කන්ධයයි පීඩනයයි නියතව තියාගෙන වායුවේ උෂ්ණත්වය කෙල්වින් පරිමාණයට අනුව මොනතරම් වෙනස් කරගෙන ගියත් ඒ සෑම අවස්ථාවක් සඳහාම පරිමාව උෂ්ණත්වයෙන් බෙදුවම එන අගය නියතයක් කියන එකයි. පරිමාව උෂ්ණත්වයෙන් බෙදුවම එන අගය නියතයක් කියන එකයි මේකේ අදහස. V1 යට T1 එක අවස්ථාවකදී පරිමාව බෙදනවා ඒකේ කෙල්වින් පරිමාණයට උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය. තව අවස්ථාවකට පත් කරාට පස්සේ හැබැයි පීඩනයයි ස්කන්ධය වෙනස් වෙන්න බෑ. ඒතර අලුත් පරිමාව V2 නම් දැන් තියෙන උෂ්ණත්වය කෙල්වින් T2 නම් එතන බෙදෙනවා V2 T2. එතකොට මේ උත්තර දෙකම එක සමානයි. ඒකයි V බෙදීම T නියතයක් කියලා කියන්නේ. ඒතර V බෙදීම T නියතයක් මේ නියතයේ අගය රඳා පවතිනවා අපි සලකන වායුවේ ස්කන්ධය නැත්නම් මවුල සංඛ්‍යාව ඔස්සේ ස්කන්ධය සහ ඒ පවත්වාගෙන යන නියත පීඩනය. ඒතර ස්කන්ධයයි පීඩනයයි අනුව තමයි මේ නියතයේ වටිනාකම රඳා පවතින්නේ. මේ සම්බන්ධය අරගෙන චාල්ස් නියමය බොහොම පහසුවෙන් ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට. චාල්ස් නියමය මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන් ඉදිරිපත් කරනවා. ඒ තමයි නියත පීඩනයක් යටතේදී නිත්‍ය වායු ස්කන්ධ නියත වායු
ප්‍රමාණික ස්කන්ධයක් කිව්වත් හරියි. ඒතර නියත පීඩනයක් යටතේදී නියත වායු ප්‍රමාණයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතකයි. V සමානුපාතයි කැපිටල් T. ඒක තමයි චාර්ල්ස් නියමය කියලා බහුලව භාවිතා කරන්නේ. අර කලින් චාර්ල්ස් ඉදිරිපත් සම්බන්ධය මගින් මෙන්න මෙහෙම පහසු දෙයක් අපි ව්‍යුත්පන්න කරගත්තා. ඒකෙන් කියන්නේ නියත පීඩනයක් යටතේදී නියත වායු ප්‍රමාණයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතයි කියලා චාර්ල්ස් නියමය මේක පාඩම් කරගත්තම හොඳයි. චාර්ල්ස් නියමය. හරි. දැන් අපි බොයිල් නියමයත් එහෙම වචන වලින් පාඩම් කරගන්න තිබ්බනේ. ඒ වගේ චාර්ල්ස් නියමයත් පාඩම් කරගන්න ඕනේ. බොයිල් නියමයත් පරිපූර්ණ වායු සමීකරණයෙන් ලබා ගත්තා. ඒ වගේ චාර්ල්ස් නියමයත් අපිට පුළුවන් වෙනවා පරිපූර්ණ වායු නියමය මගින් ව්‍යුත්පන්න කරගන්න. නැබල් මේක. ඒතර PV සමානයි nRT. එතකොට V සමානයි nRT බෙදීම P. දැන් අපිට උමනා කරන්නේ පරිමාවයි උෂ්ණත්වය අතර සම්බන්ධය ගන්න. පරිමාවයි උෂ්ණත්වය අතර සම්බන්ධය ගන්න. ඒතර චාර්ල්ස් නියමයේ පිළිපදිනකොට වායුවේ ස්කන්ධයේ නියත නිසා n මෞල සංඛ්‍යාව නියත වෙනවා. ස්කන්ධයේ නියත නිසා මෞල සංඛ්‍යාව නියත වෙනවා. R කියන්නේ නියතයක්. සර්වත්‍ර වායු නියතය. පීඩනයක් නියතයක්. ඒ නිසා චාර්ල්ස් නියමයට අනුව පිළිපදින වායුවක NR යට P මෙන්න මේ කොටසම නියතයක්. මේ NR යට P කියන කොටසම නියතයක්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් V සමානයි නියතයක් යට P. V සමානයි නියතයක් වරක් T කියලා. හරි? V සමානයි නියතයක් වරක් T. ඒ නිසා V සමානුපාතයි T හෝ V සමානයි KT කියලා මෙහෙම සම්බන්ධය ගත හැකියි. V සමානයි KT කියලා සම්බන්ධය ගත හැකියි. ඒකට පරිපූර්ණ වායු සමීකරණයනොත් මේ චාර්ල්ස් නියමයේ V සමානයි KT කිව්වා මෙතනත් ඒකෙන් ගන්න පුළුවන්. ඒ නිසා පරිපූර්ණ වායු සමීකරණයනොත් චාර්ල්ස් නියමය ලබා ගන්න පුළුවන්. ඒ වගේ බොයිල් නියමයත් අපි ප්‍රස්ථාරික නිරූපණ මගින් ඉදිරිපත් කරා. චාර්ල්ස් නියමයත් එහෙම පුළුවන් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. පළමුවේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය පෙන්වන්නේ x අක්ෂයේ තිරස් අක්ෂයේ උෂ්ණත්වය සෙල්සියස් වලින් මෙතන පෙන්නන්නේ. හරි. උෂ්ණත්වය මේ සෙල්සියස් බිඳුව 100 200 300 වශයෙන් මේ පැත්තට රින. එතකොට මේ අපි පැහැදිලි කරේ උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා කියලා නිරපේක්ෂ උෂ්ණත්වයෙන්. මෙතන මේ පීඩන මේ P1 P2 P3 P4 කියලා කියන්නේ එකම වායු ස්කන්ධයක නියතව තබා ගන්නා පීඩන කියන එක. හරි. ඉතින් ඒ පීඩන නියතව තියාගන්න එපා. ඒතර මේක ප්‍රස්ථාරයක් බලමු. එතකොට මේ P1ට වඩා P2 වැඩි. P3 වැඩි. P4 වැඩි පීඩනයක්. එතකොට මේ පහළින් මැදට තියෙන නිල් පාටින් කිසියම් වායු ස්කන්ධයක් අරගෙන අඩු නියත පීඩනයක් යටතේ තියාගෙන. ඒතකොට පීඩනේ නියත එක අඩු අගයක තියාගෙන උෂ්ණත්වය වෙනස් කර කර පරිමාවල් මැනලා ප්‍රස්ථාරගත කරලා මේ නිල් පාටින් තියෙන එක. එතකොට නිල් පාටින් තියෙන්නේ මේ වැඩිම පීඩනය නේ P4. ඒතර වැඩිම පීඩනයක් යටතේ නියතව තියාගෙන එයාගේ ස්කන්ධයයි පීඩනය නියතව තියාගෙන උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව මැනලා හඳු ප්‍රස්ථාරය තමයි මේ P4 වශයෙන් නිල් පාට රේඛාවෙන් පෙන්වු කරේ. මෙතනින් මේ දකුණු පැත්තට කොටස මේ කඩිරි පස්සේ බලමු. ඒ වගේ ඒ වායු ස්කන්ධයම ඒ සලකලා ගත්ත වායු ස්කන්ධයම P1 කියන අඩු නියත පීඩනයක් යටතේ P1 කියලා අඩු නියත පීඩනයක් යටතේ නියතව තියාගෙන උෂ්ණත්වය වැඩි කරමින් පරිමාව මැනලා ඒවා ලකුණු කරාම ලැබෙන ප්‍රස්ථාරය තමයි රතු පාට රේඛාවකින් පෙන්වන්නේ. ඒ වගේ නියත පීඩනය P1 අඩු වගේක් ඊට වැඩි P2 ඊට වැඩි P3 ඊට වැඩි P4 එහෙම වැඩි කරගෙන ගිහිල්ලා එහෙම අවස්ථා 4ක් යටතේ සෙල්සියස් උෂ්ණත්වයේ ඉදිරියේ පරිමාව ප්‍රස්ථාරගත කරපුවා තමයි මෙහි දැක්වෙන්නේ. ඒත් ඒක ඔක්කොම මේ විදිය සරල රේඛා මූලාක්ෂය ඔස්සේ යන්නේ. ඊට පස්සේ මේ ප්‍රස්ථාර බැලුම අපිට පේනවා චාර්ල්ස් නියමයට අනුව සියලු වායු සඳහා දෙන ලද ඕනෑම පීඩනයකදී පරිමාවට ඉදිරියෙන් උෂ්ණත්වය සෙල්සියස් අතර ප්‍රස්ථාරය සරල රේඛාවක් වෙනවා. මේ ඔක්කොම සරල රේඛා වෙනවා. එය ශූන්‍ය පරිමාවක් දක්වා දික් කළ විට. එතකොට මේ ප්‍රස්ථාර සියල්ලක්ම වම් පැත්තට මෙහෙම දික් කරාම පරිමාක්ෂය කැපෙන්න එපයි මෙතෙන්ට. පරිමාක්ෂය කැපෙන්න එපා මෙතන මේ පරිමාක්ෂය තුන මෙතන ආව මේ පරිමාව බිඳුව විතර උෂ්ණත්වක්ෂය කැපෙනකොට මෙතනදී මේ ලක්ෂය ගත්තොත් මෙතන මේ ලක්ෂය ගත්තොත් එතනදී පරිමාව බිඳුවයි උෂ්ණත්වය සෙල්සියස් ඍණ 273.15
උෂ්ණත්වය -273.1 සෙල්සියස් පරිමාව. එතකොට මේ කැපෙන ලක්ෂය මෙහෙට කිව්වම මෙතන පරිමාව බිඳුවයි. පරිමාව බිඳුවයි. හරි. ඒකයි කිව්වේ ප්‍රස්ථාර සරකන අතර එය ශූන්‍ය පරිමාවක් දක්වා දික් කළ විට සෑම රේඛාවක්ම උෂ්ණත්ව අක්ෂය -273.1 මෙතනදී -273.1 දී හමු වෙනවා විවිධ පීඩනවලදී රේඛාවල බෑවුම් අනුක්‍රමණය බෑවුම කියන්නේ විවිධ වෙනවා වෙනස් වෙන නමුත් ශූන්‍ය පරිමාවේදී සෑම රේඛාවක්ම උෂ්ණත්ව අක්ෂය කපන්නේ -273.1 කියන්නේ වායුවක නියත ස්කන්ධය මොනතරම් විදිය වෙනස් ආකාරයෙන් තියාගත්තත් නියත පීඩනයත් වෙනස් ආකාරයෙන් තියාගත්තත් මේ ප්‍රස්ථාරගත කරාට පස්සේ සෑම රේඛාවක්ම වම් පැත්තට දික් කරොත් මෙන්න මේම සෙල්සියස් -273.1 කියන ලක්ෂයකට එනවා. එතනදී පරිමාව බිඳුවයි. ඒතකොට පරිමාව ශූන්‍ය වෙනවා. ඒකයි ඒකේ අදහස. එය ශූන්‍ය පරිමාවක් දක්වලා කිව්ව සෑම රේඛාවට උෂ්ණත්වය හමු වෙයි. ඊට පස්සේ විවිධ පීඩනවලදී රේඛාවල බෑවුම විවිධ වෙන නමුත් ශූන්‍ය පරිමාවේදී සෑම රේඛාවක්ම උෂ්ණත්ව අක්ෂය කපන්නේ -273.1 හෝ කෙල්වින් බිඳුවේදී කියලා මේ රූපයෙන් පේනවා. කෙල්වින් බිඳුවේදී කියලා. එතන මෙන්න මේ සමීකරණයට අපි ඉස්සලා ලබාගත් සම්බන්ධය කලින්ම විදිහට ගත සමීකරණයට T වලට T සඳහා -273.1 ආදේශ කරොත් මෙන්න මේ ලක්ෂ මෙන්න මේ අදාළගය ආදේශ කරාම වෙන්නේ පරිමාව ශූන්‍ය ලෙස ලැබෙනවා. විතර ඍණ ආදේශ වෙන්නේ. එතකොට පරිමාව බිඳුවයි. ඒකේ තේරුම වායුවක් නොපවතින බව. ඒතර වායුවක් තිබ්බොත් නේ පරිමාව වෙන්නේ. ඒ නිසා වායුවක් -273.1 සෙල්සියස් අගයට ගෙනාම පරිමාව බිඳුව වෙනවා කියන එකයි ඒකේ අදහස. වායුවක් පවතින්නේ නැහැ. ඒ අනුව ඕනෑම වායුවක් මේ උෂ්ණත්වයට ළඟා වීමට පෙරම ද්‍රව වන බව අපිට අවබෝධ කරගන්න. ඒක ප්‍රායෝගිකව මේ උෂ්ණත්වයට අපි දන්න වායුව අරගෙන පරීක්ෂණය කරගෙන යන්න බෑ. ඊට කලින්ම ඒ වායු ද්‍රව අවස්ථාවට පත් වෙන. එතකොට වායුවක් නැති නිසා වායු ශූන්‍ය පරිමාවක් අත් කර ගන්නවා කියලා අපි එතනදී හිතනවා. ඉන්නේ ඒකට කියනවා නිරපේක්ෂක ශූන්‍ය කියලා. ඒකට අපි කියනවා නිරපේක්ෂක ශූන්‍ය කියලා කියනවා. ඊට පස්සේ තවත් අපි සම්බන්ධ බලන්නේ පොඩි අභ්‍යාසයක්. නියත පීඩනයක් යටතේ ඇති දන්නා වායු මවුල ප්‍රමාණයක. නියත පීඩනයක් යටතේ තියෙන දන්නා වායු මවුල ප්‍රමාණය ස්කන්ධයක පරිමාව තෙගුණ කළ විට පරිමාව තුන්ගණයක් කරොත් උෂ්ණත්වයේ කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි ගණනය කරන්න යන්නේ. එතකොට අපි චාස්නීමේ සම්බන්ධය අනුව ගත්තා. සම්බන්ධය V1 යට V2 සමානයි T1 යට T2 මේක මාර්ක කරලා ගන්නත් පුළුවන්. V1 T1 සමානයි V2 යට T2 කියලා ගන්නත් පුළුවන්. මේව සම්බන්ධය තියෙන. එතකොට මේ අවස්ථාව T1 T කලින් පටන් ගන්න උෂ්ණත්වය ඊට පස්සේ පරිමාව ඊළඟට දැන් අලුත් පරිමාව 3යි වෙනකොට උෂ්ණත්වය කීයද කියන එකයි බලන්නේ. ඉතින් මේකට ආදේශ කරාම කලින් පරිමාව V දැන් පරිමාව ඒ වගේ 3 ගුණයක් 3යි V. කලින් උෂ්ණත්වය T දැන් උෂ්ණත්වය තමයි T2 කියලා අරන් තියෙන. ඒක එතකොට අපි ලැබෙන T2 සමානයි 3යි. ඒතර කලින් උෂ්ණත්වය වගේ 3 ගුණයකගේ තමයි දැන් උෂ්ණත්වයට සමාන වෙන්නේ කියන එක ඒකෙන් ලැබෙන්නේ. යනුම පරිමාව කෙලින් උෂ්ණත්වයට අනුව සමානුපාත වෙන බැවින් නව උෂ්ණත්වය ආරම්භකගෙමින් 3 ගුණයක් වෙන බව මේකෙන් ගණනය කරන්න පුළුවන් කියන එකයි තියෙන්නේ. තවත් අභ්‍යාසයක් තියෙනවා මෙතන. සෙල්සියස් 23 දී බැලුන එක හරියන වායුව යම් ප්‍රමාණයකින් පෙරවිට එහි පරිමාව ඝන ඩෙසිමීටර් 2යි. එම පීඩනයේදීම උෂ්ණත්වය 27 සෙල්සියස් දක්වා වැඩි කරොත් වායුවේ පරිමාවට සිදුවන වෙනස. ඒකට අර සමීකරණය දාලා ඒ විදිහට මේක විසඳුම තියෙනවා. ඔයගොල්ලෝ හදලා ඊට පස්සේ මේ විසඳුම බලන්න ඒ උත්තරේ එනවද කියලා. හරි පරිමාව වෙනස. ඒක ඒකට ගණනය කරලා බලන්න ඊට පස්සේ මේ උත්තරේ එනවද කියලා. අපි ඊළඟට බලමු වායු නියම අතුරෙන් ඊළඟට තියෙන ඇවගාඩ්‍රෝ නියමය. ඇවගාඩ්‍රෝ නියමය. ඒ සම්බන්ධ වෙන්නේ වායු වල පරිමා සහ ප්‍රමාණ. පරිමාවයි ඒකේ අන්තර්ගත ප්‍රමාණයි. ප්‍රමාණ කිව්වම වායුවේ මවුල සංඛ්‍යාව නැත්නම් අණු සංඛ්‍යාව තමයි සලකන්නේ. එක්කෝ වායුවේ තියෙන මවුල සංඛ්‍යාව නැත්නම් අණු සංඛ්‍යාව තමයි මෙතන ප්‍රමාණ වශයෙන් සලකන්නේ පරිමාවයි අතර සම්බන්ධය. ඒතර පරිමාවයි මවුල සංඛ්‍යාවයි අතර සම්බන්ධය ගන්න නම් ඒ වායු වල පීඩනයයි උෂ්ණත්වයයි නියත වෙන්න ඕනි. වායු වල
පීඩනයයි උෂ්ණත්වයයි නියත වෙනවා නම් තමයි ඒ පරිමාවල තියෙන මෞල සංඛ්‍යා අතර සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා විසින් මේ සම්බන්ධය මෙන්න මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන විස්තරය නියමයේ මෙතනින් තියෙනවා. ඇවගාඩ්‍රෝ නියමය. එකම උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ඇති. එකම උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ඇති සමාන වායු පරිමාවල සමාන මෞල සංඛ්‍යාවක් තියෙනවා කියන එකයි අදහස් කරලා තියෙන්නේ. එකම උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ තියෙන වායු මොනවද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වායු වල සමාන පරිමා ගත්තොත් ඒවා තුල සමාන මෞල සංඛ්‍යා තියෙනවා නැත්නම් සමාන අණු සංඛ්‍යා තියෙනවා කියන එකයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් අපි කියන්නේ මේ පරිමාව මෞල සංඛ්‍යාවට සමානුපාතයි අනුලෝමව. පරිමාව වැඩි නම් වැඩි වෙනවා අඩු නම් මෞල සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් අපි ඒකත් පොඩි රූප සටහනකින් බලමු. මෙතන මේ අරන් තියෙන්නේ එකම පීඩනයක් සහ උෂ්ණත්වයක් පවතින වායු පරිමා තුනක්. එකම වායුවෙන් හරි වෙනස් වායුවකින් සලකන්න පුළුවන්. හරි ඒක වායුන ප්‍රශ්නයක් වෙන්න කොහොමද සාමාන්‍යද? වායු වලින් එම සමාන පරිමා අරන් තියෙනවා. ඇතුලේ පීඩනයි උෂ්ණත්වයි ඔක්කොම එක අගයක්. එතකොට අපි හිතුව මේක පුරවලා තියෙන්නේ අපි හිතමු ඔක්සිජන් වායුව කියලා. මේකේ CH4 කියලා හිතමු. හරි වායුවක්. හරි CH4 කියලා හිතන්න. මේකේ අපි හිතමු හයිඩ්‍රජන් වායුව. හීලියම් කියලා හිතමු. මොන හරි වායුව. එතකොට මේ V පරිමා ඔක්කොගේ පරිමා සමනේ මේ V පරිමාව තුළ තිබෙන ඔක්සිජන් වායුවේ මෞල සංඛ්‍යාව n කියලා ගත්තොත් කිසියම් අගයක්නේ. ඒ සංඛ්‍යාවම තමයි ඒ පරිමාව තුළ මීතේන් වායුවෙනුත් අන්තර්ගත වෙන්නේ මෞල n ප්‍රමාණයක්. හීලියම් වායුවෙනුත් ඒ පින උෂ්ණත්වයට ඒ පරිමාවම ගත්තොත් ඒ පරිමාව තුළ මෞල n සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. ඉතින් මෞල සංඛ්‍යා සමාන නම් අනිවාර්යයෙන්ම ඒ තුළ පවතින අණු සංඛ්‍යාව කැපිටල් n වලින් මම දාලා තියෙන්නේ. ඒතර මේ අණු සංඛ්‍යාත් ඒවා තුළ එකම අගයක් වෙන ඇවගාඩ්‍රෝ නියමින් කියන්නේ සමාන උෂ්ණත්ව පීඩනයට පවතින වායු වල සමාන පරිමා තුළ වායු වලින් සමාන මෞල සංඛ්‍යා තියෙනවා කියන එකයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නැත්නම් අණු සංඛ්‍යාත් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේ தত্ত্ব යටතේදී අපි හිතමු මෙහෙම මේ தত্ত্ব යටතේදී මේ පරිමාවෙන් අඩක් ගන්නවා භාගයක් කියලා හිතමුකෝ. එතකොට මේ පීඩනය ඒ අගේමයි උෂ්ණත්වය ඒ අගේමයි. ඒව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරේ වායුවේ පරිමාව විතරයි. පරිමාව මේකෙන් පිටුම ඉඩමද මේව ගත්තා දෙකක් කියලා භාගයක් ගත්තොත් එතකොට අපිට වෙතන තියෙන වෙන වායුවක් කියලා හිතමුකෝ. මොකක් හරි මේ ආගන් වගේ මොන හරි වායුවක් මොකක් හරි කමන වායුවක්. එතකොට ඒකේ තියෙන මෞල සංඛ්‍යාව දැන් n වෙන්න බෑයි. පරිමාව අඩක් කරානේ. එහෙනම් පරිමාව අඩක් සැලකුවොත් එම මෙතන තියෙන භාගික පරිමාවකට වායුවක් පිරවන ආගන් ඒකේ තියෙන මෞල සංඛ්‍යාව ආගන් වල n බෙදීම 2යි. පරිමාව අඩක් ගත්ත නිසා මේක අඩක් කරා නෙමෙයි. මේ පරිමාවෙන් අඩක් පරිමාවක් වෙන භාජනයකට මේ පීඩන උෂ්ණත්වය ලැබෙන විදිහට ආගන් වායුව පුරවනවා. පිරෙවුවට පස්සේ ඒකේ අන්තර්ගත වන ආගන් වායුවේ මෞල සංඛ්‍යාව වෙන්නේ මෙතන තියෙන මෞල සංඛ්‍යාවෙන් අඩක් වෙන්නේ. ඒ වගේ අණු සංඛ්‍යාවත් මෙතන තිබ්බ අණු සංඛ්‍යාවෙන් හරියටම අඩක් වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් නියත උෂ්ණත්වයක් යටතේ සානිමේමික එකම උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ පවතින වායු සැලකුවොත් ඒ පරිමාවල් අණුව පවතින මෞල සංඛ්‍යාවත් අනුලෝම සමානුපාත නිසා අපිට මේ බලියන්න පුළුවන් පරිමාව අනුලෝමව සමානුපාත වෙනවා පවතින මෞල සංඛ්‍යාවට. නැත්නම් අනුලෝමව සමානුපාත වෙනවා ඒවා තුල පවතින අණු සංඛ්‍යාවට කියලා මෙහෙම ඇවගාඩ්‍රෝ නියමේ තවදුරටත් එහෙම ගන්න පුළුවන්. පරිමාව අඩු වෙනවා නම් අණු මෞල අඩු වෙනවා. පරිමාව දෙගුණයක් වුණොත් අණු මෞල සංඛ්‍යා දෙගුණයක් වෙන එකයි සම්බන්ධය V සමානුපාතයි n කියලා අරන් තියෙන. හැබැයි එකම පීඩනයක් සහ එකම උෂ්ණත්වයකදී සියලුම වායු තියෙනුනේ. එතකොටයි එහෙම ගන්න පුළුවන් වෙන්නේ. ඒක මෙතනින් පැහැදිලි කරනවා. මේ අනුව V සමානුපාතයි n හෝ නියතයක් දැම්මත් V සමානයි නියතයක් වරක් n. ඒකට ඇවගාඩ්‍රෝ නියමයේ මෙහෙම සම්බන්ධතාවයක් වශයෙන් V සමානයි kn කියලා ඉදිරිපත් කරන්න පුළුවන් කියන එකයි අදහස. ඊළඟට මේක ඔයගොල්ලෝ දන්න එකක් වායු
මෞලයක ඇති අනුගණන වායුවේ මෞලයක් ගත්තම තියෙන අනුගණන මේ තියෙන 6.2 23 ඒක තමයි ඇවගාඩ්‍රෝ නියතේ නැත්නම් සංකේතය නම් NA හෝ L වලින් ඉදිරිපත් කරනවා මෙන්න මේ සංඛ්‍යාව. හරි. ඒතර ගණනය කිරීමේදී මේකට ඒකකයක් දා ගන්නවා මෞලයට කියලා. ඒවා පස්සේ ගණනයේදී එන්නේ. හරි. ඒතර මේ මෞලයක තියෙන අණු සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතේ කියලා එහෙම කියනවා. ඒතර කලින් අපි පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කළ බොයිල් නියමය, චාර්ල්ස් නියමය ලබා ගත්තා වගේම ඇවගාඩ්‍රෝ නියමයත් අපිට පුළුවන්කම ලැබෙනවා පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා ගන්න. හරි? පරිපූර්ණ වායු සමීකරණ පිවිසමන එන්නාටි ඒකනොත් අපිට පෙන්නන්න පුළුවන් වෙනවා මේ විදිහට මේ පරිමාවයි අණු සංඛ්‍යාව නැත්නම් මෞල සංඛ්‍යාව අතර සම්බන්ධය. දැන් බලමු මේක සම්බන්ධය. PV සමාන NRT. එතකොට පරිමාවයි මෞල සංඛ්‍යාවයිනේ සම්බන්ධ කරගන්න. එතකොට පරිමාව මෙතන මෞල ගාන වෙන් කළා RT යට P. RT යට P. ඒකයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මෙතනින්ම දෙයක් පැහැදිලි වෙනවා. අවගාඩ්‍රෝ නියමය යෙදෙනකොට ඒ වායු වල පීඩනය උෂ්ණත්වය නියතයිනේ. ආරු නියතයක් නේද? RT යට P කියන එක නියතයක්. ඒ නිසා V සමානයි නියතයක් n p සමානුපාතයි n මෞල ගන්න. එහෙම ගන්නත් පුළුවන්. අනුගානට මෙන්න මෙහෙම සම්බන්ධය ගත හැකියි. v මේකමයි සමීකරණේ v සමානයි rt යට p. මෙතන n කියන්නේ මෞල ගානනේ. ඒතර මෞල ගාන කියන්නේ අණු සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතයෙන් බෙදුවම එනාගේනේ. කිසියම් අණු සංඛ්‍යාවක් ඇවගාඩ්‍රෝ නියතයෙන් බෙදුවම ඒ අන්තර්ගත මෞල සංඛ්‍යාව එනවා. ඒ නිසා මෙතන සිම්පල් n වෙනුවට මෙතන n බෙදීම n ආදේශ කළා. මෙතන එක ලියලා තිනවා n වෙනුවට ආදේශ කරනවා අනුගාන බෙදීම ඇවගාඩ්‍රෝ නියතන ආදේශ කරා. ඒත් ආදේශ කරාම මෙතනදී මෙන්න මේ ටික එකට අරගෙන මේ RT n ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ PN. ඒතර මේ ඔක්කොම නියත. R කියන්නේ වායු නියතය, උෂ්ණත්වයේ නියතයි ඇවගාඩ්‍රෝ නියමිති වායුවේ, පීඩනය නියතයි. ඊළඟට NA කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය. ඒකත් නිශ්චිත අගයක්. ඒතර මේ RT බෙදීම PNA නැත්නම් RT බෙදීම පීඩනය වරක් ඇවගාඩ්‍රෝ මේ ටික ඔක්කොම නියතයක් වෙනවා. ඒ නිසා V සමානයි නියතයක් වරක් n කියලා එනවා. ඒකට අපිට ලැබෙනවා මෙම සම්බන්ධය. ඒතර V සමානයි නියතයක් වරක් n නම් V සමානුපාතයි n. එහෙම එතන සම්බන්ධය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් පෙන්වන්න යන්නේ එකම උෂ්ණත්ව සහ පීඩන යටතේ පවතින එකම උෂ්ණත්ව සහ පීඩන යටතේ පවතින වායු දෙකක සමාන පරිමා මැන්නොත් ඒව තුළ සමාන අණු සංඛ්‍යා තියෙනවා කියන එකයි. මෙතන අපි වායු දෙක P සහ Q කියලා සැලකුවොත් මෙන්න මේ සම්බන්ධයට ආදේශ කරන්න යන්නේ. මෙන්න මෙතන සම්බන්ධයට ආදේශ කරන්න යන්නේ. මෙතන තියෙනවානේ. එකම උෂ්ණත්වයක් සහ එකම පීඩනයක් යටතේ ඇති P සහ Q නම් වූ වායු දෙකක් සඳහා. හරි. එකම උෂ්ණත්වයක් සහ එකම පීඩනයක් යටතේ පවතින P වායුවයි Q කියන වායුවේයි සමාන පරිමා අරගත්තාම ඒකේ තියෙන අණු සංඛ්‍යා සමානයි කියලා පෙන්වනවා. ඒකට මෙන්න මේ V සමානයි RT යට PNA n කියන එකට ආදේශ කරලා. ඒකට P කියන වායුවේ පරිමාව තමයි මේ VP කියලා අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන අණු සංඛ්‍යාව තමයි NP කියලා අරන් තියෙන්නේ. ඒකට RT බෙදීම PNA නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ සමීකරණෙම Q කියන වායුවට ආදේශ කරොත් Q කියන වායුවේ පරිමාව VQ අණු සංඛ්‍යාව NQ කියලා හිතනවා RT PN එකම අගයක්. එතකොට සමාන පරිමා තුලනේ එහෙම සම්බන්ධ වෙන්නේ සමාන අණු සංඛ්‍යා තියෙනවා කියලා. එතන මේක කියනවා P සහ T නියත විටදී R සහ N නේද නියත. මේ ඔක්කොම නියතයක්. PT RT ඔක්කොම ඒතර නියතයක්. එතකොට මේ සමීකරණ දෙක බෙදපු ගමන් මේවා කැපිලා යනවා නේ. RTPNA RTPNA කැපිලා ගිහලා එනවා VP යට VQ NP යට එන. ඒකට පරිමාතර අනුපාතය අණු අතර අනුපාතයට සමාන වෙනවා. ඒතර පරිමා දෙක සමාන වුණොත් අණු සංඛ්‍යා සමාන වෙනවා. ඒතර VP VQ කැපිලා යනවානේ. ඒ නිසා ඒක සම්බන්ධට පරිමාතර අනුපාතය අණු සංඛ්‍යා අතර අනුපාතයට සමාන වෙනවා. ඒක එතකොට සරලව කිව්වොත් එහෙම නියත උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ඇති වායුවල සමාන පරිමා තුල සමාන අණු සංඛ්‍යාවන් තියෙනවා කියලා ගත හැකියි. පරිමා සමාන නම් අණු සංඛ්‍යාව සමාන මේක කැපිලා ගියාම NP සමාන NQ කියලා එනවා. ඒකයි V සමානුපාතයි N. එතකොට ඇවගාඩ්‍රෝ නියමයෙන් කිව්වේ පරිමාව එක්ක මෞල සංඛ්‍යාවට සමානුපාත නැත්නම් අණු සංඛ්‍යාවට සමානුපාත. හැබැයි උෂ්ණත්වයයි මේ පීඩනයයි එකම වෙන්න ඕනේ. ඒකයි මේ සම්බන්ධය. එතකොට ඇවගාඩ්‍රෝ නියමයත් පරිපූර්ණ වායු සමීකරණය යොදාගෙන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි පෙන්වන්නේ.
ඊළඟට මේ දක්වා අපි ඉගෙන ගත්තා බොයිල් නියමය, චාර්ල්ස් නියමය, ඇවගාඩ්‍රෝ නියමය. ඔය නියම ටික සම්බන්ධ කරලා තවත් සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මොකද ආපහු පරිපූර්ණ වායු සමීකරණයම ගන්න පුළුවන්. ඒ පරිපූර්ණ වායු සමීකරණයෙන් මේ වායු නියමයට වලට අදාළ සම්බන්ධතාව ව්‍යුත්පන්න කරා. දැන් කරන්න යන්නේ මේ වායු නියම තුන සම්බන්ධ කරලා නැවත වතාවක් පරිපූර්ණ වායු සමීකරණය ලබා ගන්න යන්නේ. ඒතර බොයිල් නියමයෙන් කිව්වේ P සමානුපාතය 1/8 V කියලා එතනද කිව්වේ. දැන් එතකොට මේ පද මාරු කරලා තියෙන්නේ V සමානුපාතය 1/8 V. ඔන්න බොයිල් නියමයට අනුව. චාර්ල්ස් නියමය V සමානුපාතයි T. ඇවගාඩ්‍රෝ නියමය දැන් කලින් කරපු එක V සමානුපාතයි n මවුල සංඛ්‍යාව. ඒතර 1 2 3 කියලා සම්බන්ධතා අරන් තියෙනවා. ඒතර මේක ඔක්කොගෙම V නෙමේ වම් පැත්තේ තියෙන නිසා අපි ඒ සමීකරණ එක සම්බන්ධ කරලා ගන්න පුළුවන්. මේව සමානුපාතිකය V වම් පැත්තේ නිසා V සමානුපාතයි NT බෙදීම P මේ ඉරෙන් උඩ මේ කියන්නේ NT ඉරෙන් උඩ P ඉරෙන් යට. ඒ සම්බන්ධය අරන් තියෙන්නේ. P සමානුපාතයි NT යට P අර වායු නියම තුනම සම්බන්ධ කරලා අරගෙන තියෙන්නේ. ඊළඟට සමානුපාතික ලකුණ අස්කල සමාන කළ නියතයක් දාලා K කියලා. ඒක වෙනවා P මේ මහරස් ගුණිත කළා PV NT. එතකොට මේ මහරහට ගුණ කරලා PV NT සමානයි නියතේ K කියලා. එතකොට K වල අගේ සමාන වෙන්නේ අර R කියන නියතයට. එතකොට K නියතයක් නේකට R කියලා ආදේශ කරාම ආය අපිට ලැබෙනවා PV සමාන N8. ඒ නිසා මේ වායු නියම තුනම සම්බන්ධ කරගෙන අපිට පුළුවන් පරිපූර්ණ වායු සමීකරණය නැවත වතාවක් ලබා ගන්න. ඒකයි මේ අරන් තියෙන්නේ. හරි. එතකොට වායු නියම තුනක් කරේ එකකින් ඊට පස්සේ නැවත වතාවක් පරිපූර්ණ වායු සමීකරණය ලබා ගත්තා. ඊළඟට අපිට එනවා වායුවක මෞලික පරිමාව කියලා වචනයක්. කලිනුත් පාඩම පටන් ගන්න වෙලාවෙත් මම අර R ගණනය කරන්න මේ සම්බන්ධය යොදාගත්තා. මෞලික පරිමාව VM කියලා. මෞලික පරිමාව. එතකොට ඒකේ අදහස් දැන් මේ ඇවගාඩ්‍රෝ මේ ඔක්කොම නියම ගත්තම සමාන උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේදී සමාන උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේදී ඕනෑම වායුවක මෞල එකක් අත් කර ගන්නා පරිමාව එකම අගයක් වෙන්න ඕනේ. ඇවගාඩ්‍රෝ නියමයට අනුව. ඒ ඇවගාඩ්‍රෝ නියම කිව්වේ සමාන උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේදී වායුවල සමාන පරිමා තුල සමාන මෞල සංඛ්‍යා ඉන්නවා කියලානේ. ඒ වගේ ඕනෑම වායුවකේ මෞලයක් විවිධ වායු වලින් මෞලය වෙන වෙනම ගත්තොත් එකම උෂ්ණත්වයක් සහ පීඩනයක් තියෙන විදිහට එතකොට ඒ වගේ පරිමාත් සමාන වෙන්න ඕනේ. ඒකයි මේ කියලා තියෙන්නේ මෙතන. සමාන උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ ඕනෑම වායුවක මෞල එකක් අත් කර ගන්නා පරිමාව එකම අගයක් වෙන්න ඕනේ. හරි. එතන මේ PV සමානයි NRT. එතන N කියන්නේ මෞල එකක් නේ. එතන මෞල එක ආදේශ කරාම මේක එන්නේ N වෙනුවට එක ආදේශ කරා N මෙතෙන්ට ඇතුළත් වෙන මේ මෞල එකකටයි මේ ආදේශ කරලා තියෙන්නේ. ඒ නිසා N වලට එක කියලා ආදේශ කරාම මෙතන N ලිය වෙන්නේ නැහැ. එක ලිය වෙන්නේ. එතකොට B යුක්ත කරාම අර මෞල එකක පරිමාව VM සමානයි RT යට P කියලා එනවා. RT යට P කියලා එනවා. එතකොට මේ VM වායුවක මෞලයක පරිමාව VM කියන එක සම්මත උෂ්ණත්වයේදී සහ පීඩනයේදී ඕනෑම වායුවක මෞලික පරිමාව VM එකම පරිමාවක් වෙන්න ඕනි. ඒතර සම්මත තත්ත්ව කුලක දෙකක් භාවිතා වෙනවා. සම්මත තත්ත්ව කුලක දෙකක් භාවිතා වෙනවා. පළමු තත්ත්ව සහ දෙවෙනි තත්ත්ව. මේ පළමු තත්ත්වය. එතකොට එතනදී අපි අර උෂ්ණත්වයයි පීඩනයයි එකම වෙන්න ඕනේ කියවනේ. එතකොට එතනදී සම්මත උෂ්ණත්වය වශයෙන් අපි ගන්නේ පළමු තත්ත්වය යටතේදී සෙල්සියස් බිඳුව කෙල්වින් නම් 273.1 සෙල්සියස් බිඳුව කෙල්වින් නම් 273.1. ඒ වගේම සම්මත පීඩනය 1 atm නැත්නම් පැස්කල් නම් මේ යගේ. ඔන්න ඔය දෙක සම්මත තත්ත්වය යටතේ මෙන්න මේ උෂ්ණත්වය සහ මෙන්න මේ පීඩනය යටතේදී වායුවකින් පරිපූර්ණ වායුවකින් මෞලයක් ගත්තම ඒකේ පරිමාව ගණනය කරලා අරන් තියනවා 22.414 මෞලයට ඝන ඩෙසිමීටරයි. මෞලයක පරිමාවනේ නිසා මෞලයට ඝන ඩෙසිමීටර කියලා. මේ එක තත්ත්වයක්. උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි පීඩනය 1 atm. මේක තමයි සාමාන්‍යයෙන් අපි වායුවක මෞලික පරිමාව කියලා සම්මත තත්ත්වයට කියලා සාමාන්‍ය විවහාර කරන්නේ. තවත් මේ අගයක් අරන් තියනවා. ඒක මෙහෙමයි. අර උෂ්ණත්වය සෙල්සියස් බිඳුව වෙනුවට දෙවන තත්ත්වයට උෂ්ණත්වය සෙල්සියස් 25 සලකනවා. සෙල්සියස් 25 කෙල්වින් කරාම 298.15 කෙල්වින්. ඊළඟට
සම්මත පීඩනය නම් 1 atm මේ යගේ මරන් තියෙන්නේ. ඒ තත්ත්වය යටතේ උෂ්ණත්වය වෙනස් වෙනනේ. ඒ තත්ත්වය යටතේ වායුවකින් මවුලයක් ගත්තාම ඒ වායුවක මවුලික පරිමාවය යගේ ඉස්සලා ගත්තේ 22.4 නේ සෙල්සියස් 0.1 atm ට දැන් උෂ්ණත්වයට වැඩි සෙල්සියස් 25 සහ 1 atm නිසා දැන් පරිමාව පොඩ්ඩක් වැඩි වෙන්න. එතකොට 24.79ක් එනවා. මවුලයට ඝන ඩෙසිමීටර් 24.79ක් එනවා. ඒ අනුව තත්ත්ව දෙක යටතේ වායුවක මවුලයක පරිමාව ගත්තොත් අගයන් දෙකක් සෙල්සියස් 0.1 atm තමයි බහුලව භාවිතා කරන්නේ. ඒක එතකොට 22.414යි මවුලට ඝන ඩෙසිමීටර්. උෂ්ණත්වය සෙල්සියස් 25 දී ගත්තා නම් 1 atm පීඩනයක් තියෙද්දිම වායුවක මවුලයක පරිමාව 24.79ක් එනවා මවුලයට ඝන ඩෙසිමීටර්. ඒතර සාමාන්‍ය වායුවක මවුල පරිමාව කියලා අපි බහුලව යොදාගන්නේ මේ පළමු තත්ත්වය යටතේ තියෙන එක. ඊළඟට අවගාඩ්‍රෝ නියමයට අනුව වායුවක මවුලයක මෞලික ස්කන්ධ M කියන එකයි ඝනත්වයයි අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. අවගාඩ්‍රෝ නියමයට අනුව වායුවක මෞලික ස්කන්ධයයි ඝනත්වයයි අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ සම්බන්ධය තමයි මෙතනින් මේ පෙන්ලා තියෙන්නේ. ඒතර අවගාඩ්‍රෝ නියමයෙන් කිව්වේ වායුවල උෂ්ණත්වයයි පීඩනයයි දෙකම සමාන වේලාවට වායුවේ පරිමාව අනුලෝම සමානුපාතයි මවුල සංඛ්‍යාවට කියලා අවගාඩ්‍රෝ නියමයෙන් කිව්වා. ඒතර මේ සමානුපාතික ලකුණ අස් කරලා නියතයක් දැම්මම v සමානයි නියතයක් වරක් n කියලා අවගාඩ්‍රෝ නියමයට අනුව මේ සම්බන්ධය එනවා. ඒතර මවුල සංඛ්‍යාව කියන්නේ වායුක ඒ වායුවේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදුවම එනාගේනේ. ඒතර වායුවක මෞල සංඛ්‍යාව කියලා කියන්නේ ඒ වායුවෙන් ගත්ත ස්කන්ධය අදාළ වායුවේ මෞලික ස්කන්ධයෙන් බෙදුවම එනාගය. එතන මෙතන ලියලා තියෙනවා n සමානයි m බෙදීම m. මේ m කියන්නේ වායුවේ ස්කන්ධය. m කියන එක කලින් කිව්වා මෞලික ස්කන්ධය. ඒ දෙක බෙදුවම මෞල ඝන මේක ඔයගොල්ලෝ රසායනික ගණනය යටතේ මේ සමීකරණ භාවිත කරලා වායුවල මෞල සංඛ්‍යා ඝන ද්‍රවවල මෞල සංඛ්‍යා ගණනය කළා. ඒකයි මේ තියෙන්නේ. එතන මෙතන v සමානයි kn ඊට පස්සේ මෙතන නියතේ එහෙම තියාගෙන n මෞල සංඛ්‍යාව වෙනුවට මේ ආදේශය දානවා m බෙදීම m කියලා. m බෙදීම m. එතකොට n වෙනුවට ලියනවා m බෙදීම m කියලා. එතකොට m m උක්ත කරාම v මෙහෙට දාලා මේකෙම m උක්ත කරලා තියෙන m සමානයි නියතයක් m බෙදීම v. m කියන්නේ වායුවේ ස්කන්ධය සලකුව වායුවේ ස්කන්ධය v කිව්වේ ඒ වායුවේ පරිමාව. ඒතර වායුවේ ස්කන්ධය වායුවේ පරිමාවෙන් බෙදුවම ඉන්නේ ඝනත්වය. වායුවේ ස්කන්ධය වායුවේ පරිමාවෙන් බෙදුවම ඉන්නේ ඝනත්වය. ඒක තමයි සිම්පල් d අකුරෙන් ලියලා තියෙන්නේ. ඒ අනුව m සමානයි නියතයක් d. m සමානයි නියතයක් වරක් d. එහෙමනම් මේ වායුවල පීඩනය සහ උෂ්ණත්වය නියත නම් වෙන වෙලාවට ගන්න බෑ. පීඩනය සහ උෂ්ණත්වය නියත නම් මෞලික ස්කන්ධය වැඩි වෙන්න ඝනත්වයත් වැඩි වෙන්න ඕනි. මෞලික ස්කන්ධය අඩු වෙනකොට ඝනත්වය අඩු වෙන්න ඕනි. ඒක එතකොට එහෙමනම් අනුලෝම සමානුපාතය ඒක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. අවගාඩ්‍රෝ නියමයට අනුව වායුවක මෞලික ස්කන්ධය එහි ඝනත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඒක තමයි මේ පහලින් ව්‍යුත්පන්න කරලා පැහැදිලි කරලා තියෙන්නේ. හරි පැහැදිලිනේ. ඉතින් මේ ටික කියව ගත්තම තව හොඳට කොට මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊළඟට එකටම අභ්‍යාසයක් දාලා තියෙන්නේ මේ. කෙල්වින් 298 උෂ්ණත්වයේදී හා 1m පීඩනයේදී හීලියම් වායුවේ සහ නියෝන් වායුවේ මෞලික පරිමා සමාන බව පෙන්වන. අර අවගාඩ්‍රෝ නියමයට අනුව ඒ සම්බන්ධතාවය අරන් තියෙන්නේ. හරි. එතකොට පීඩනයේ අර PV සමාන nR සමීකරණය භාවිතා කරනවා ඒවට SI වලින් තමයි අගයන් ආදේශ කරන්න ඕනේ. ඒ නිසා මේ හීලියම් වල පීඩනය 1 atm නේ. ඒක පැස්කල් වලට SI එකට හරවලා තියෙනවා. උෂ්ණත්වය කෙල්වින් මේ මවුල ගාන එයාගේ පරිමාව හොයන්න ඕනේ. එතකොට සම්බන්ධය අපි ගත්තේ පරිපූර්ණ වායු සමීකරණය PV සමානයි nRT. PV සමානයි nRT. එතකොට හීලියම්ට ආදේශ කරාම හීලියම් වායුවේ පීඩනය, හීලියම් වායුවේ පරිමාව, හීලියම් වායුවේ මවුල සංඛ්‍යාව R කියන්නේ නියතය, හීලියම් ඉන්න උෂ්ණත්වය. එතකොට මෙහෙම මෙතන ආදේශ කරාම v පරිමාව උක්ත කරාම මෙන්න මේ සම්බන්ධ වෙනවා හරස්කුඩි තියෙන NHERT යට ඒ සම්බන්ධ එනවා. ඒ සම්බන්ධ එනවා එතකොට මේකට ආදේශ කරන දැන් මෞලික පරිමාව නැන්තර හීලියම් මෞල 1යි R 8.314යි
මවුලයට කෙලින්ට ජූල් එයාගේ ආදර්ශ කරලා දෙනවා. ඒත් උෂ්ණත්වයේ කෙලින් 298යි. ඒතර පීඩණයෙන් බෙදන්න ඕනේ. එතකොට මේ පැස්කල් වලින් දාලා. ඒතර උත්තරේ එනවා 22.4යි ඝන ඩෙසිමීටර් කියලා. ඒ වගේ මේ හීලියම් වලට ගණනය කරා වගේම මේකේ නියොන් වායුවටත් ඒ සම්බන්ධයෙන් වරන් ඒ තත්ත්ව දාලා ගණනය කරලා තියෙනවා. එතකොටත් එන්නේ 22.4. ඒතර ඒකේ තේරුම එකම උෂ්ණත්වයේදී සහ පීඩනයකදී. ඒතර වායුව දෙකේ උෂ්ණත්වය සමානයි පීඩනයත් සමානයි. එහෙම වෙලාවට මෞලික පරිමාවලාගයන් සමාන වෙනවා. වායු වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ මොන වායුවකින් ගත්තත් එකම උෂ්ණත්වයක් සහ පීඩනයක් දෙක මෞලයක් බැගින් ඒ හැම එකේම පරිමා සමානයි කියන එකයි මේකෙන් මේ ගණනය කරලා පෙන්නන වචනෙන් කලින් පැහැදිලි කරලා දැන් ගණනයකින් පෙන්නනවා. හරි දැන් අපි ඊළඟට තවත් වායු නියමයක් බලමු. සංයුක්ත වායු නියමය. සංයුක්ත වායු නියමය. ඒකෙදී සලකන්නේ වායුවේ ස්කන්ධය විතරයි නියතව තියෙන්න ඕනේ. වායුවේ ස්කන්ධය විතරයි නියතව තියෙන්න ඕනේ. ඒවයේ පරිමා උෂ්ණත්ව පීඩන අතර සම්බන්ධයයි ගන්න. ඒකයි සංයුක්ත වායු නියමය කියලා කියන්නේ. පීඩනයයි පරිමාව උෂ්ණතර තුනම සම්බන්ධය ඔක්කොම විචාලයන් ස්කන්ධය විතරයි නියත වෙන්න ඕනේ. ඒතර නියත වායු නැත්නම් නිට්ටය වායු ස්කන්ධයක PVT කියන රාශීන් තුන අතර සම්බන්ධය තමයි ලබා ගන්න යන්නේ. දැන් බලමු. මේ තමයි පරිපූර්ණ වායු සමීකරණය PV සමානයි nRT. එතකොට nR උක්ත කරාම PV යට T හරස්කුඩ ඉතින් අරන් තියෙනවා. එතකොට දැන් අපි හිතමු එක අවස්ථාවක ආරම්භයේදී වායුවේ පීඩනය P1 පරිමාව V1 උෂ්ණත්වයේ T1 තවත් අවස්ථාවක මේ රාශිය මම රූප සටහනකින් පෙන්නන්නම් ඒක. ඉතින් එක අවස්ථාවක වායුවක පීඩනය P1 පරිමාව V1 උෂ්ණත්වයේ T1 ඒ වායු ස්කන්ධය එහෙමමයි. මවුල ගානේ ඒක වෙනස් කළා නෑ. අර විචාරය වෙනස් කරා. පීඩන පරිමාව උෂ්ණත්ව P2 V2 T2 කියලා වෙනස් කරා. එතකොට මේන්න මේ දෙක අතර සම්බන්ධය තමයි ඔය සංයුක්ත වායු සමීකරණයෙන් ගන්න යන්නේ. අර පළවෙනි පද්ධතියට යෙදුවම nR සමානයි. ඒතර PVT වෙනුවට P1 V1 T1 ආදේශ කරලා තියෙනවා. ඊළඟ අවස්ථාවේදී මෞල ගාන ඒකමනේ ආරුත් ඒක මේක වෙනස් වෙන්නේ. ඒකට nR සමානයි අලුත් තත්ත්ව P2 V2 T2. මේ දෙකේම nR පොදුයි. nR සමානයි. ඒ නිසා මේ දෙකේ P1 V1 T1 සමාන වෙනවා P2 යට V2 යට T2 වට. ඒතර වායුවක ස්කන්ධය විතරක් මෞල සංඛ්‍යාව විතරක් නියතව තියාගෙන ඒ වායුවේ පීඩන පරිමා උෂ්ණත්ව වෙනස් කරන සියලු අවස්ථා සඳහා පීඩනය පරිමාවෙන් ගුණ කරලා උෂ්ණත්වයෙන් බෙදුවම ලැබෙන අගේ හැම වෙලෙම එකම අගයක් නියතයක් වශයෙන් එන්නේ. ඉතින් මේ සම්බන්ධය තමයි රූප සටහනෙත් පෙන්වන්නේ. අයිත් බැලුවොත් මෙහෙම. ඒතර මේ තත්ත්වය යටතේ P1 V1 T1 උත්තරයක් එනවා යම් කිසි අගයක්. ඒක අපි K කියලා දාමු. මේ තත්ත්වයේ ඒ ස්කන්ධයේ මේ මෞල ගානම වෙන පීඩන උෂ්ණත්ව පරිමා යටතේ ඉන්නවනම් ඒත් මේ බෙදුවා මෙන්න උත්තරේ අර K වලටම සමානයි. ඒ නිසා තමයි මේ දෙක සමානයි කියලා ගත්තේ. සංයුක්ත වායු සමීකරණය. ඒතර මෙතන පෙන්වුම් කරලා තියෙන මේ සංයුක්ත වායු නියමයේ ලෙස හැඳින්වෙන්නේ. ඉතින් මේකිනුත් ගණන් හදත හැකියි. වායුවක හැබැයි ස්කන්ධේ නියත වෙන්න ඕනේ. ඒවා වෙනස් වෙන්න බෑ. මෞල සංඛ්‍යා ස්කන්ධේ නියත තියෙන්න ඕනේ. එක අවස්ථාවක PVT දානවා නම් ඊළඟ අවස්ථාවේ මේ රාශීන් තුනෙන් ඕනෑම දෙකක් දුන්නොත් ඉතින් ගණනය කරන්න පුළුවන්. මේ තියෙන උදාහරණයක්. සෙල්සියස් 25 දිසා 708 රසදිය මිලිමීටර පීඩනයකදී ලද වායු ප්‍රමාණයක පරිමාව 600 උෂ්ණත්වය හැබැයි කෙල්වින් කරන්න ඕනේ. මේක සෙල්සියස් පීඩනය පරිමාව දීලා තියෙන. ඊට පස්සේ සෙල්සියස් 10 දී එහි පරිමාව 650යි නම් පීඩනය කීයද? ඉතින් මේ සාමිකයට ආදේශ කරාම P2 කියන එක ගණනය කරන්න පුළුවන්. එතන මේක ගාන මම හදලා තියෙනවා. ඕගොල්ලන්ට තියෙන මේ සාමිකයට මේ දත්ත ආදේශ කරලා එසේ එකක වලින් හරි මේක කොලින් ආදේශ කරලා ගාන හදලා බලන්න උත්තරේ ආවේ නැත්නම් විතර මේක කියවලා බලන්න මොකද වෙනස් වෙලා තියෙන්නේ කියලා යනවා. අරන් තියෙනවා පීඩනය 88.823 කිලෝ පැස්කල් කියලා අරන් තියෙනවා. ඉතින් ගාන මම හදලා තියෙන්නේ ඕගොල්ලෝ වෙනම හදන්න හදලා පස්සේ බලන්න මේ උත්තරේ ආවද කියලා. ඒ තමයි සංයුක්ත වායු නියමයේ යෙදීමක්. ඊළඟට තවත් වායු නියමයක් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. එතකොට මේ
සම්බන්ධය ගන්න යන්නේ මේමයි කෙලිම මෙතන තියෙන මේ රසායනික වශයෙන් එකිනෙක සමග ප්‍රතික්‍රියා නොකරන. ඒක ඉතා වැදගත්. වායු මිශ්‍රණයක් ගත්තම ඒ වායු එකිනෙක ප්‍රතික්‍රියා කරන්න බෑ. ස්වාධීනව ඉන්න ඕනේ. ඒකට රසායනික වශයෙන් එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායු කීපයක් සහිත මිශ්‍රණයක මුළු පීඩනය පද්ධතියම මුළු පීඩනය සමානයි කියනවා සංඝටිත වායුවල ආංශික පීඩනවල ඓක්‍යයට. එතන බර වචනයක් ආවා මේ ආංශික පීඩනය. දැන් කලින් අපිට හවුන්නේ නැහැ මේ වචනේ ආංශික පීඩනය. ඒ නිසා මේ නියමය මේ විදිහට තේරුම් ගන්න ඉස්සෙල්ලා ආංශික පීඩනය කියන එක පොඩ්ඩක් දැනගන්න වෙනවා. ඒ නිසා මම ආංශික පීඩනය පොඩ්ඩක් කලින් කියලා දෙන්නම්. මෙන්න ආංශික පීඩනය. ආංශික පීඩනය කියලා කියන්නේ වායු මිශ්‍රණයක් අත්කර ගන්නා පරිමාව කිසියම් සංඝටිත වායුවක් විසින් එම උෂ්ණත්වයේදීම තනිවම අත්පත් කරගත්තොත් එමගින් ඇති කරන පීඩනයට කියනවා ආංශික පීඩනය කියලා කියනවා. හරි? මම රූප සටහනකින් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි දැන් මම කිව්වේ මේ එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායු සහිත වායු මිශ්‍රණයක් ගැන මේ කතා කරන්නේ. එතකොට මම මේ සංවෘත ප්‍රාස්කුවක් ඇඳලා ඒකේ මුළු පරිමාව කැපිටල් V වලින් සංකේත කරලා දෙන උෂ්ණත්වයේ මුළු පීඩනය P total කියන T අපරක් දාලා දෙන මුළු පීඩනය කියන්නේ. එතකොට මේකේ මම වායු වර්ග තුනක් ලියලා තියෙනවා. ඔක්සිජන්, මීතේන, CH4 මේ ආගන් වායු තුනක්. එතකොට මේවා එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා තමයි සලකගෙන ඇඳලා තියෙන්නේ මේ රූප සටහන. එතකොට මේ වායු වර්ග තුනෙන්ම භාජනය තුල ඉන්නකොට T උෂ්ණත්වය යටතේ ඇති කරන මුළු පීඩනය තමයි PT කියලා සංකේත කරලා තියෙන්නේ. මුළු පීඩනය වායු වර්ග තුනෙන්ම ඇති කරන පීඩනය. එතකොට මේ වායු තුනම වගේම මේ පීඩනය ඇති කරන්නේ අපි මේ හිතමු. මේ පරිමාව තුලම V පරිමාව තුලම T කියන උෂ්ණත්වය යටතේම V පරිමාව තුලම T කියන උෂ්ණත්වය යටතේම ඔක්සිජන් වායුව පමණක් ඉන්නවා කියලා හිතමු. මේවා නෑ කියලා හිතමු. තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ ඒවා නෑ කියලා අපි හිතමු. හරි? මෙයා විතරක් ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම දැන් ඔක්සිජන් වායුව විතරක් අර පරිමාව තුළ ඒ උෂ්ණත්වයේ ඉන්නකොට දැන් පීඩනය අනිවාර්යෙන් අඩු වෙන්න එපයි මුළු පීඩනයට වඩා. එයා විතරක් ඇති කරන අනිවාර්යෙන් අඩුයි. ආනේ එයා විතරක් එයා මගින් පමණක්ම ඇති කරන පීඩනයට කියනවා ඔක්සිජන් වායුවේ ආංශික පීඩනය කියලා. ඒ වගේ ආගන් වායුවේ ආංශික පීඩනය කියලා අපි ගන්නෙ මේ පරිමාව තුලම ඒ උෂ්ණත්වයේ යටතේම ආගන් වායුව විතරක් තනිකරම පැතිරලා ඉන්නවනම් ඒ ආගන් වායුවෙන් ඇති කරන පීඩනයට කියනවා එයා විතරක් ඇති කරන පීඩනයට කියනවා ආගන් වායුවේ ආංශික පීඩනය කියලා. කියන්නේ මේ වගේ P අකුරක් තමයි සාමාන්‍යයෙන් ආංශික පීඩනය ලියන්නේ. ඉතින් පොඩ්ඩක් ඉරක් උඩට තියෙනවා. හරි? ඒතර ඔක්සිජන් වල ආංශික පීඩනය, මීතේන් වල ආංශික පීඩනය, ආගන් වල ආංශික පීඩනය කියලා ඔහම කියනවා. ඒතර ඩෝල්ටන්ගේ පීඩන නියමයෙන් කියන්නේ මෙන්න මේ මුළු පීඩනය. මේකයි පස්සේ විස්තර කරලා බලමු. මෙන්න මේ මුළු පීඩනය වායු තුනේම ආංශික පීඩනවල එකතුවට සමානයි කියලා. හැබැයි ඒවා ප්‍රතික්‍රියා කරන්න බෑ. ප්‍රතික්‍රියා කරොත් මවුලක නම් වෙනස් වෙන විතර වෙන්න බෑ. ඒ නිසා එකිනෙක ප්‍රතික්‍රියා නොකරන කියන වචනේ ඊටාම වැදගත්. එහෙම කියලා තමයි ගන්න ඕනේ. නැත්තම් ඒක සම්බන්ධයි. යෙදුවට පස්සේ ප්‍රතික්‍රියා කරොත් යෙදු මවුල ගන්න නෙමෙයි පස්සේ තියෙන්නේ. ඒ නිසා. හරි? දැන් අපි සටහන බලමු. දැන් ඔකට පෙරේ මේක මේ වායු මිශ්‍රණයක් අත්කර ගන්නා පරිමාව. අර වී කිප පරිමාව. කිසියම් සංඝටිත වායුවක් විසින් අපි ගත්තේ ඔක්සිජන් විතරක් කියලා නේ වෙලාවේ. එම උෂ්ණත්වයේදී විතර වැදගත්. මුළු පරිමාවම එම උෂ්ණත්වයේදීම තනිවම අත්පත් කරගත් කල්ලි තනිවම ඉන්නකොට එයාගෙන් එදෙන පීඩනය තමයි එම වායුවේ ආංශික පීඩනය කියලා කියන්නේ. පැහැදිලි වෙන්නේ නැතිනේ. ඔන්න ආංශික පීඩනය කියන්නේ අදහස ඒක. එතකොට ඒක පස්සේ පෙන්නනවා ඒක ගණන් හදා ගන්න පුළුවන්. මේ ආංශික පීඩනය ගන්න පුළුවන්. පද්ධතියේ මුළු පීඩනය එයාගේ මෞල භාගයෙන් ගුණ කරාම එන අගය කියලා. ඒක පස්සෙම අරන් පෙන්නන්නම්. එහෙම තමයි ආංශික පීඩනය කියන වචනේ තේරුම ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. හරි? දැන් ඊට නියමයේ පැහැදිලි වෙයි මේ තියෙන්නේ. රසායනික වශයෙන් එකිනෙක සමග ප්‍රතික්‍රියා නොකරන වායු කීපයක මිශ්‍රණය ප්‍රතික්‍රියා නොකරන කියලා තියෙනවා. මිශ්‍රණයක මුළු පීඩනය අර PT කියලා කියූප එක සංඝටිත වායු වල ආංශික පීඩන වල ඓක්‍යයට සමාන වෙයි. දැන් මෙතන අපි ABC කියලා වායු තුනක් කල්පනා කරා නම් අර ඉස්සලා ගත වායු තුනෙකට ABC කියලා දැන් මෙන්න PT total එක මුළු පීඩනය සමානයි A වල ආංශික පීඩනය B වල ආංශික C වල ආංශික එකතුවට. ඒකයි ඩෝටන්ගේ ආංශික පීඩනයෙන් කියන්නේ. ඊට පස්සේ ආංශික පීඩනය කියන එක දැන් පැහැදිලි කරා.
දැන් මෙතනදිත් අපිට පුළුවන් අර බොයිල් නියමය, චාල්ස් නියමය, ඇවගාඩෝ නියමය කියන නියම තුනම පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා ගොඩනැංගුවානේ. ඒ වගේම ඩෝල්ටන්ගේ ආංශික පීඩනයට අදාළ සම්බන්ධයත් මේ පරිපූර්ණ වායු සමීකරණය යොදාගෙන ලබා ගන්න පුළුවන්. ඒකයි ඊළඟට බලන්න යන්නේ. එතකොට දැන් අර ABC මෙතන වායු දෙකක් සලකමු. ඒක ලේසි. ඒතර වායු දෙකක් විතරක් V පරිමාවක ඉන්නවා නම් එතකොට PV සමානයි nRT නේ පරිපූර්ණ වායු සමීකරණය මේකේ මවුල ගාන උක්ත කරන. එතකොට n කියලා කියන්නේ PV බෙදීම RT. මවුල ගාන සමානයි PV බෙදීම RT. එතකොට n සමානයි PV බෙදීම RT. ඒ වායුවට ආදේශ කරොත් ඒක තුළ ඒ වායුවේ මවුල සංඛ්‍යාව NA නේ. එයා විතරක් ඇති කරන පීඩනය PA. එයාගේ ආංශික පීඩනය PA. එතකොට අනිත් ටික එහෙමයි. V පොදුයි R පොදුයි T පොදුයි. ඒ වායුවේ මවුල ගානෙන් ඇති කරන පීඩනය PA ආංශික පීඩනය PV යට RT. ඒ වගේම ඒක තුලම ඉන්න B වායුවටත් ආදේශ කරනවා. ඒතර B වායුවේ මවුල සංඛ්‍යාව එයා විතරක් ඇති කරන පීඩනය PB ආංශික පීඩනය මෙතන ලියලා තියෙනවා වෙන මේවා V යට RT. ඒතකොට මේකේ වරාණ තුල තියෙන ආංශික පීඩන වලට සංකේත ගත්තා කියලායි එහෙම තියෙන්නේ. එතකොට මුළු මිශ්‍රණයට දැම්මොත් ඒ කියන්නේ A හා B වායු වලින් NA සහ NV කියලා මවුල ගණන් දෙක අතර නිකන් උදාහරණයක් හිතමු මෙහෙම. A වලින් තියෙන්නේ මවුල 1යි කියලා හිතමු. B වලින් මවුල 2යි කියලා හිතමු. එතන මුළු මවුල ගන්න මවුල 3යිනේ. එතන මවුල 3කින් ඇති කරන පීඩන එකවරම PV සමාන nRT දාලා ගන්න පුළුවන්. මවුල 3ක් මගින්. ඒකයි මෙතන මේ තියෙන්නේ. ඒතර වායු මිශ්‍රණේ මුළු මවුල ගාන NT total එක. NT සමානයි PT මුළු පීඩනය වරක් V යට. එතකොට අපි කරේ N උක්ත කරලා N සමානයි PV යට RT වලට A වායුවට වෙනම යෙදුවා, B වායුවට වෙනම යෙදුවා. ඊට පස්සේ වායු මිශ්‍රණේ මුළු මවුල ගානට වෙනම යෙදුවා. කියලා මම සම්බන්ධ තුනක් ගත්තා. ඒතර මේක ඇත්ත මොකද්ද? මුළු මවුල ගාන කියන්නේ දෙන්නගේ මවුල ගණන් වල එකතුව. එතන A වායුවේ මවුල ගානයි B වායුවේ මවුල ගානයි එකතු කරාම මුළු වායුවේ මවුල ගාන ලැබෙනවා. ඒකනේ මේ ලියලා තියෙන්නේ. ඒතර NT වලට මුළු මවුල ගානට මෙතනින් ආදේශය දාත හැකි. NA වෙනුවට මේ ආදේශය දාත හැකි. NA වෙනුවට මෙතන මේ ආදේශය, NB වෙනුවට මේ ආදේශය. එහෙම ආදේශ කරලා. ඒතර මේ ලියලා තියෙන්නේ PT යට V RT සමානයි. මේ ආදේශ කරාම ආදේශ කරන ලියනකොටම පේනවා V බෙදීම RT හැම එකෙම තියෙනවා. V බෙදීම. එතකොට V බෙදීම RT කැපිලා යනවනේ බෙදුවම. එතකොට මෙතනින් PT, PA, PB. එතකොට ඩෝල්ටන් කිව්ව කතාව වෙනවා මොකද්ද? A වල ආංශික පීඩනයයි B වල ආංශික පීඩනය එකතු කරා මුළු පීඩනය ලැබෙනවා කියලා. ඒක තමයි ඩෝල්ටන් ආංශික පීඩන නියමයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේවා ව්‍යුත්පන්න කරන විභාග වලට එනවා. කටුවැඩ කොළ අරන් ලියලා පුරුදු වෙන්න. විනාඩි භාගෙන් තප්පර 30න් ඒ වගේ ඉක්මනට ලියලා මේ ටික ලියන්න පුරුදු වෙන්න. විභාගෙට ස්පීඩ් එකක් තියෙන නිසා ගෙදරදී වා ලියලා පුරුදු වෙන්න. ඔන්න ඩෝල්ටන් එන්න එතකොට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා ව්‍යුත්පන්න කරපු ආකාරය. එතන කියලා තියෙනවා. ඊළඟට මම කිව්වා මේම දෙයක්. ආංශික පීඩනය කියලා කියන්නේ මවුල භාගය මුළු පීඩනයෙන් ගුණ කරාම එන අගය කියලා. ඒක දැන් ඊට පස්සේ ව්‍යුත්පන්න කරලා පෙන්නනවා මෙහෙම. මවුල භාගය අනුසාරයෙන් ආංශික පීඩනය. මවුල භාගය අනුසාරයෙන් ආංශික පීඩනය. ඒතර අර ආයිත් ගන්න අර AB කියන වායු අර සම්බන්ධමයි ඉන්නේ. මෙතන NA PA V යට RT නේ දැන් මෙතන PA උක්ත කරනවා. මේ PA උක්ත කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ වායුවේ ආංශික පීඩනය කියලා කියන්නේ ඒ වායුවේ මවුල ගානේ RT V ප්‍රකාශනේ දැම්මම. එතකොට ඒ වායුවේ ආංශික පීඩනය. B වායුවේ ආංශික පීඩනය කියන්නේ එයාගේ මවුල ගාන RT යට V. මෙහෙම ලියන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩනයෙන් එනවනේ PT සමාන PA දන PB කියලා ආංශික පීඩනය අපි ඔප්පු කරානේ. දැන් එහෙමනම් මේ මුළු පීඩනය සමානයි A වල ආංශික පීඩනයයි B වල ආංශික පීඩනයයි එකතු කරාම වෙන උත්තරයට කියලා ගත්තානේ. ඒ නිසා දැන් අපිට පුළුවන් මේකට මේ ආදේශ දාන්න. මෙන්න මේම ආදේශ දාන්න පුළුවන්. මේ දෙක එකතුවට. එතකොට මෙහෙම ආදේශ කරාම ඒ වායුවේ මවුල ගන්නට මේ පීඩනට ආදේශ කරලා තියෙන මෙතන ආදේශ කරාම මේ බලන්න RT බෙදීම V පොදි. RT බෙදීම V පොදි. එතකොට PT සමානයි NA එකතු කිරීම NV RT යට V. එතකොට මේ PA PB ප්‍රකාශ වෙන වෙනම PT වලින් බෙදෙන මේ ඔක්කොම PT වලින් බෙදෙනවා. එතකොට මෙතන PT වලින් බෙදෙන කැපිලා මෙන්න මෙහෙම එනවා. ඔන්න බලන්න.
අපි ඉස්සෙල්ලා ගත්තා PA සමානයි NA RT යට V. දැන් බෙදනවා PT NA ධන NB වරක් RT. ඒතර මේ RTV කැපිලා යනවා. RTV කැපිලා යනවා. මෙතන එන්නේ NA බෙදීම NA ධන NB. ඒකේ තේරුම NA කියන්නේ ඒ වායුවේ මවුල සංඛ්‍යාව. NA ධන NB කියන්නේ මුළු මවුල සංඛ්‍යාව. ඒතර එයාගේ මවුල ගාන මුළු මවුල ගානේ බෙදපු ගමන් එන්නේ මවුල භාගය නෙමෙයි එනව ලියලා තියෙනවා මේ. NA බෙදීම NA ධන NB කියන්නේ ඒවල මවුල භාගයක XA කියලා ආදේශ කරන්න පුළුවන්. එතකොට එනවා PA බෙදීම PT සමානයි XA, PA බෙදීම PT සමානයි XA. එතකොට ඒක හරස් ගුණ කරාම අපිට ලැබෙනවා PA සමානයි XA වරක් PT කියලා. මේ තියෙන්නේ PA සමානයි XA වරක් PT. PA යට PT සමානයි XA වෙනකොට හරස් ගුණිත කරාම PA උක්ත කරාම PA සමානයි PT වරක් XA. ඒක මෙතන දෙන. B වායුවටත් එහෙම බෙදුවම PB සමානයි XB වරක් PT. ඒ කියන්නේ කිසියම් එකිනෙක ප්‍රතික්‍රියාත්මක වායු මිශ්‍රණයක් සැලකුවොත් එකිනෙකගේ ආංශික පීඩනය කියන්නේ මුළු පීඩනය මවුල භාගයෙන් ගුණ කරාම එන උත්තරයට. මුළු පීඩනය මවුල භාගයෙන් ගුණ කරාම එන උත්තරයට. ඒක තමයි අර කලින්ම මම මේක ඔප්පු කරන්නේ නැතුව වචනෙන් දාලා තිබේ. යම් වායුමය ප්‍රවෘත්තික ආංශික පීඩනය කියන්නේ එහි මවුල භාගයේ මුළු පීඩනයේ ගුණිතයට සමානයි කියලා. මෙතෙන්ට මේක දැම්මා. හරි. ඒක වෙන දැන් ව්‍යුත්පන්න කරලා පෙන්නුවා. ඒ තමයි මවුල භාග ඇසුරෙන් ආංශික පීඩනය. ඊට පස්සේ මේකට අභ්‍යාස තියෙන්නේ. ඉතින් වායු මිශ්‍රණයක් තියෙනවා. නයිට්‍රජන් වායුවෙන් මවුල 0.8යි, ඔක්සිජන් වායුවෙන් මවුල 0.2ක් තියෙනවා. එක්තරා උෂ්ණත්වයකදී මුළු පීඩනය 1 atm කියලා දීලා තියෙනවා. ඉතින් ආංශික පීඩන ගණන හරි ලේසියි. N2 වල මවුල භාගය කියන්නේ එයාගේ මවුල ගන්න මුළු මවුල ගානේ බෙදුවම එන උත්තරේ. මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ ආදේශ කරා. නයිට්‍රජන් වායුවේ ආංශික පීඩනය සමානයි. එයාගේ මවුල භාගය වරක් මුළු පීඩනය. ඔන්න මවුල භාගයේ මේ 0.8 ආදේශ කර එකකයක් නැහැනේ. PT 1 atm ගුණ කරාම 0.8යි. එහෙම ආවා. ඒතර ඔක්සිජන් වායුවේ ආංශික පීඩනයත් එහෙම ගණනය කරාම 0.2ක් කියලා එනවා. ඒතර බලන්න මේ දෙක එකතු කරාම N2 වායුවේ 0.8යි O2 වායුවේ 0.2 එකතු කරාම 1 atm. ඉතින් උත්තරය ඇවිල්ලානේ මුල පීඩනේ. එහෙමයි හරි. ඊට පස්සේ තවත් ගානක් තියෙනවා. ඒකට විස්තර ඔක්කොම මවුල ගණන් දීලා ප්‍රශ්න අහනවා. ඒකට මම ගාන සුළු කරලා මෙතන තියෙන්නේ. ඕගොල්ලෝ වෙනම හදලා උත්තරේ ආවේ නැත්නම් මේක කියවලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට ඒක දෝෂය හදාගන්න. ඔන්න ওই විදිහට තමයි වායු නියම සම්බන්ධයෙන් පාඩම තියෙන තවත් මේ ප්‍රතික්‍රියා තවත් ගානක් දාලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට කියලා හදලා තියෙනවා මම. ඔයගොල්ලෝ ගාන කියවලා දැන් රසායනික ගණනය යටතේ මේ සමීකරණ මවුල සම්බන්ධ ඔක්කොම අරන්නේ තියෙන්නේ. දැන් මේ හතරවෙනි එක කියන්නේ. ඒ නිසා ඒ ඔස්සේ මේ ගාන හදන්න බැරි නම් විතර මේක බලලා උත්තරේ තේරුම් ගන්න බලන්න. අමාරු නෑ. දේශි ගණන් තියෙන්නේ. හරි. ඒ ටික තමයි වායු නියමය යටතේ ඉදිරිපත් කරේ.